උපපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපුරං ඒතං බුද්ධාන සියලු පාපයන්ගෙන් මිදීමත් නිතර කුසල් දහම් වැඩීමත් සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. අයිබෝන් ආදරණීය දීපේ හැම දිනකටම සුබ අලුත් අවුරුද්දක් වාසනාවන්ත වසරක් ප්‍රාර්ථනා කරමින් 2021 වසර සඳහා අපි පවත්වන ප්‍රශ්න පත්‍ර පන්තියේ පළමු වැඩසටහන එක ඔබව මේ ආකාරයට මම ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් අපි ප්‍රශ්න පත්‍රය අතට අරගන්න පුතාලගේ අපි ගෙලින්ම ප්‍රශ්න පත්‍රයට පිවිසෙමු. අපි කතා කරන්න තියෙන්නේ අපේ ප්‍රශ්න පත්‍ර වැඩසටහනේ 9 වෙනි ප්‍රශ්න පත්‍රය. නමුත් මම මේ විශේෂ ප්‍රශ්න පත්‍රයක් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි ප්‍රශ්න පත්‍රයට කෙලින්ම විවිසෙමු. අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දැන් අපි ප්‍රශ්න පත්‍ර පන්ති නම් හැමදාම කතා කරන වැදගත්ම දේ තමයි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියනකොට මේ ප්‍රශ්න පත්‍රයේ මේ උපදේශ පිළිපදින එක. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද දීලා තියෙන උපදේශ කියලා. පහත ප්‍රශ්නවල මුලින් දී ඇති වචන සියල්ලටම ගැලපෙන රූපේ තෝරා යටින් ඉරක් අඳින්න. මොනවා අපිට දීලා තියෙන උපදෙස්. අපි එහෙනම් බලමු මොනවද මුලින් දීලා තියෙන වචන කියලා. මුලින් වචන තුනක් දීලා තියෙනවා සරල යන්ත්‍ර, ශ්‍රමය, ඉදිකිරීම. එහෙනම් දැන් සරල යන්ත්‍ර කියන වචනේ දැකපු ගමන් පුතාලා දන්නවා මේකේ උත්තරේ. නේද? 1 සහ 2 සරල යන්ත්‍ර නොවේ. නේද? එහෙනම් සරල යන්ත්‍රයක් තියෙන්නේ අංක 3. එහෙනම් ශ්‍රමයේ ඉදිකිරීම මේ වචන දෙකටත් ගැලපෙනවා අංක 3. එහෙනම් පුතාලා ඉරි ගහලා තියෙන්න ඕන අංක 3 යටි. හොඳයි. ඒ මාතෘකාවෙන්මයි අපේ ඊළඟ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය බලන්න ගමනාගමනයේ ඉන්ධන ගල්ලංගු. ගමනාගමනය සඳහා පාවිච්චි වෙනවා ඉන්ධන භාවිතා වෙනවා. මොකද අංක 1 ඉන්ධන භාවිතා වෙන්නේ නැහැ නේද ගොන් කරත්තෙට. එතකොට ඉන්ධන භාවිතා වෙනවා ඉන්ධන විදිහට ගල්ලංගුරු භාවිතා වෙනවා. එහෙනම් දුම් කෝච්චිය අංක 2 නේද? දුම් කෝච්චිය නැත්නම් දුම් රිය කියන වචනේ ආවෙනේ නේද? දුම් රිය කියලා දැන් අද විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක කරන උනත් ඒකට අපි දුම් රිය කියන වචනේ හැමම යොදනවා. හොඳයි. එහෙනම් පිළිතුර වෙනවා අංක 2. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නය බලන්න. ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මුලින් දී ඇති රූපයට අර්ථවත් සම්බන්ධයක් දක්වන රූපේ. ඒක මේ බලන්නේ සම්බන්ධතා දැකීමේ හැකියාව. අපි බලමු මුලින් දීලා තියෙන රූපය මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න බලන්න මොකද්ද රූපය දීලා ඉන්නවා ගෙමැස්සෙක්. ඒකට ගෙමැස්සා කියන්නේ කවුද? කෘමි සතෙක්. ගෙමැස්සට තියෙනවා පාද 6ක්. එයාට ශරීරයේ කොඳු ඇට පෙලක් නැහැ. නේද? ශරීරයේ බෙදෙනවා කොටස් 3කට. මෙන්න මේ ලක්ෂණ වලින් තියෙනවා නම් අපි කියනවා එයා කෘමි සත්වෙක්. පාද 6ක් තියෙනවනේ ශරීරයේ හිස උරස උදරය කියලා කොටස් 3කට බෙදෙනවා. නේද? එහෙනම් මේ ඉන්න සත්වයන් තිදෙනාගෙන් ගැලපෙන්නේ
දැන් අංක 1 යටතේ ඉන්නේ කිනිතුල්ලෙක්. එයාට පාද 8ක් තියෙනවා. අංක 3 යටතේ ඉන්නේ ගෝනුස්සෙක්. එයාටත් පාද 8ක් තියෙනවා. එහෙනම් ගැලපෙන්නේ අංක 2. අංක 2 මදුරුවා. අංක 2 මදුරුවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට විසෙමු. මුලින් දීලා තියෙන රූපේ අපිට පේන්නේ කිනිහිර. කිනිහිර පුතාලා දන්නව භාවිතා වෙන්නේ කම්මල් කර්මාන්තයේදී. ඒක කම්මල් කර්මාන්තයේදී යකඩ තලන්නේ කිනිහිර මත තියලා. එහෙනම් ඒ සඳහා ගැලපෙන්නේ අංක 3. අංක 3 කුළු ගෙඩිය. අංක 3. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. පළමු රූපයෙන් දැක්වෙන ද්‍රව්‍ය සමග ආදේශන සම්බන්ධය. ආදේශනය ඒ ද්‍රව්‍ය වෙනුවට ගැලපෙන වෙනත් ද්‍රව්‍යයක් යොදා ගැනීම. ආදේශනය. එහෙනම් අපි බලමු මොකද්ද පළවෙනියෙන් දීලා තියෙන රූපේ කියලා. අන්න පුටුව. නේද? සම්බන්ධතාවය නෙමෙයි අහන්නේ ආදේශනය. එහෙනම් පුටුව වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් බංකුව. පිළිතුර අංක 3. මෙන්න මේ වගේ ප්‍රශ්නකදී මුල විස්තරේ කියවන්න තු ගොඩක් දරුවෝ කලබල වෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාට උත්තරේ තෝරගන්නවා මම දැකලා තියෙනවා අංක 1. නේද? ඒ සම්බන්ධය බලලා වේවිලා. නේද? සම්බන්ධය නෙමෙයි අහන්නේ ආදේශනය. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට බලමු. පාන් වෙනුවට අපිට නේද? පාන් වෙනුවට ආදේශ කරගත හැකි බිස්කට්. අංක 2. අංක 2 මම හිතන්නේ බොහොම ලේසි ප්‍රශ්න ටිකක් තමයි අපි අහු කරගෙන ආවේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. අංක 7 හා 8 ප්‍රශ්නවල වැරදි අදහසක් දෙන ප්‍රකාශය තෝරා යටින් ඉරක් අඳින්න. බලමු. වැරදි අදහසක් දෙන ප්‍රකාශයයි තෝරන්න. පොළොවට ජලය ලැබෙන්නේ වර්ෂාවෙන්. මේ ප්‍රකාශය හරි. පොළොවට ජලය ලැබෙන්නේ වර්ෂාවෙන්. වරා බීජ ව්‍යාප්ත වන්නේ සුළඟ මගින්. ඔව්. නේද? වරා ගම්මාලු හොර බීජ ව්‍යාප්ත වෙන්නේ සුළඟ මගින්. ප්‍රකාශයත් හරි. එහෙනම් තුන්වෙනි ප්‍රකාශය අපි අරන් බලමු. වවුලා ශීරපායි පක්ෂියෙකි. අන්න. වවුලා ශීරපායි බව සත්‍ය. හැබැයි පක්ෂියෙක් නොවේ. නේද? පක්ෂියෙක් වෙන්න නම් හොටක් තියෙන්න ඕන. පිහාටු වලින් ශරීරය වැහිලා තියෙන්න ඕන. නේද? බිත්තර දාන්න ඕන. මේ ලක්ෂණ තුනම වවුලට නැහැ. එහෙනම් අංක 3 ප්‍රකාශය තමයි වැරදි ප්‍රකාශය. පුතාලා අංක 3 යටින් ඉරි ගැහුවා නම් නිවැරදි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. දෙල් ශාකයේ මුල් මගින් නව පැල ලබාගත හැකි. ඔව්. දෙල් ශාකයේ විශේෂයෙන් රට දෙල් ශාකයේ නව පැල ලබා ගන්න පුළුවන් මුල් මගින්. මොකද බීජ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඊළඟට ඉන්දියාව පිහිටා ඇත්තේ ලංකාවට උතුරින්. ඒක ප්‍රකාශයත් හරි. ඉන්දියාව තියෙන්නේ ලංකාවට උතුරින්. ලංකාවේ උසම කන්ද සමනල කන්ද යන්න ප්‍රකාශය වැරදි. උම ලේසි ප්‍රශ්න ටිකක් නේද? උදා ගන්නවා ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්ද නේද? මීටර 2524ක් උසයි. එහෙනම් ඉතින් සමනල කන්ද නෙවෙයි. ඒ නිසා බොහොම ලේසි අංක 3 පිළිතුර වෙන්නේ. මම හිතන්නේ බොහොම ලේසි ප්‍රශ්න පත්‍රයක් පුතාලාට අලුත් අවුරුදු ප්‍රශ්න පත්‍රයේ විදිහට ලැබිලා තියෙන්නේ. එයින් හොඳ ජවයක් ගන්න. ඒට හොඳ පිළිතුරු ලියන්න ඇති මම හිතන්නේ පුතාලා නේද? ලියාගෙන ඇති. මේ විදිහට මේ අවුරුද්ද හොඳ ශක්තියෙන් අපිට ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න වැඩි ලකුණු ගානක් හඹාගෙන යන්න අවස්ථාව උදා කරගන්න මේ බලාපොරොත්තුවෙන් වැඩ කරමු. හොඳයි. ඊළඟ ප්‍රශ්නට යමු. අංක 9 සහ 10 ප්‍රශ්නවල මුලින් දී ඇති වචනයේ අර්ථය ප්‍රකාශ කරන පිළිතුර. බලමු මොනවද මුලින් දීලා තියෙන වචනය කියලා. ඇඹුල් රසති පළතුරු වර්ගය. ඇඹුලක්. ඇඹුල කියන වචනේ බහුලව භාවිතා වෙන තැන තමයි අපිට දැන් තෝරගන්න නේද? කුඹුරට හෝ කමතට ගෙන යන ආහාර වලට කියනවා නේද පුතේ අපි ඇඹුල කියලා කමත් භාෂාවෙන්. එහෙනම් අපිට වඩා ගැලපෙන්නේ අංක 2. කුඹුරට හෝ කමතට ගෙන යන ආහාර. ඊළඟ ප්‍රශ්නයට යමු. මන්දාරම මේ ගැමි වචනයක්. මන්දාරම කියනවා පුතාලා දන්නවා වැහි වලාකුළු නිසා ඇතිවෙන අඳුර. වැහි වලාකුළු නිසා ඇතිවෙන අඳුර. එතන අපි බැලුවේ පරිවර්තන හැකියාවක් ඒ දැනුම පුතාලට තියෙනවද කියලා. එහෙනම් අපි යනවා අංක 11 සහ 12 ප්‍රශ්න බලන්න. දී ඇති පද වාක්‍යවල යෙදෙන්නේ කවර ආකාරයෙන්දයි දැක්වෙන පිළිතුර යටින් ඉරක් අඳින්න. බලන්න. දරුණු, හිරුණු, ඉරුණු. කිසියම් පදයක් තවදුරටත් විස්තර කරන්න මේ පද යොදන්න පුළුවන් නේද? දරුණු හස්තියෙක්, දරුණු සත්වයෙක්, පිරුණු කලයක්, ඉරුණු ඇඳුමක්. නේද? කිසියම් පදයක් තවදුරටත් විස්තර කරන්න යොදන්න පුළුවන්. අන්න එහෙනම්
මේවා අපිට යොදන්න පුළුවන් නාම විශේෂණ විදිහට. එහෙනම් මේ විශේෂණ පද. දරුණු පිරුණු විරුණු විශේෂණ පද. අපි ඊළඟ ප්‍රශ්නට යමු. සයන, පවන, නයන. සයන ඇඳ, පවන සුළඟ, නයන ඇස. එහෙනම් මේවෙන් කියවෙන්නේ කිසියම් දෙයක්, ද්‍රව්‍යයක්, ස්වභාවයක් ගැන. එහෙනම් ඒව මොනවද? නාම පද. මම මුලින් කිව්වා හරීම ලේසි ප්‍රශ්න පත්‍රයක් කියලා. මම හිතන්නේ පුතාලට තේරෙනවා ඇති. හරීම ලේසියෙන් පිළිතුරු හොයාගෙන යන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක් කියලා. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු. 10ට අඩු අගයන් නැති සංකේත හා ඉලක්කම් තේරුම්ගෙන පහත ගැටළු වලට පිළිතුරු දී ඇති පිළිතුරු අතරින් තෝරා යටින් ඉරක් අඳින්න. අපි බලමු මොනවද දීලා තියෙන්නේ කියලා. අපිට දීලා තියෙනවා සංකේත සහ සංඛ්‍යා වලින්. දැන් අපි කොහෙන් හරි මේකේ තැනක් රින් ගන්න හොයා ගන්න ඕන. අපි පළවෙනි ගැටලුව බලමු. ඒකේ අපි එක ස්ථානයේ දැන් එකතු කරන්න ගන්නෙ. අන්න 8ට කිසියම් සංඛ්‍යාවක් එකතු වුණාම පුතේ 1 වෙලා. දැන් මෙතන එක වෙන්න වෙන සංඛ්‍යාවක් නැහැනේ. එක නෙවෙයි මෙතන ඇත්තටම වෙලා තියෙන අපි තේරුම් ගන්න ඕන 11. එහෙනම් නේ එක ඉන්නේ උතන්ට නේද? නැත්නම් වෙන කිසියම් සංඛ්‍යාවක් එකතු වෙලා එක ඉන්න විදිහක් නැහැනේ. එහෙනම් පුතේ අපිට තීරණය කරන්න පුළුවන් ඔන්න ඔය විදිහට තර්කයකින් එන්න පුළුවන් පුතාලට f කියන්නේ 3යි. 8ට 3ක් එකතු වුණොත් තමයි 11. එහෙනම් 8යි 3යි 11යි 11න් එකක් ඉතුරුයි. ඒ එක 3ට එකතු කරාම 4යි. එහෙනම් ඒ 4ට යම් සංඛ්‍යාවක් එකතු වුණාම ආපහු 11 වෙලා. එහෙනම් 4ට කීයක්ද 11 වෙන්න එකතු වෙන්න ඕන 7ක්. එහෙනම් p කියන්නේ 7යි. 11න් එකක් ඉතුරුයි ඒකත් යනවා ඉදිරියට 2යි 1යි 3යි. ඒ සංඛ්‍යාවට එහෙනම් 3ට කීයක් එකතු වුණොත් 8 වෙන්නේ 3ට වෙන්න ඕන 5ක්. එහෙනම් ඒ කියන්නේ 5යි. දැන් අපි ඔය හොයාගත්ත දේ අනිත් සංඛ්‍යාවලට ආදේශ කරගමු. ඒ අනුව අපිට ගන්න පුළුවන් මේ විදිහට p කියන්නේ 7 ඊළඟ ගැටලුවේ f කියන්නේ අපි හොයාගත්ත 3යි කියලා. ඒ වගේම a කියන්නේ අපි හොයාගත්තා 5යි කියලා. 5යි කියලා. එහෙනම් 537න් තමයි අපිට අඩු කරන්න වෙන්නේ එකතු කරන්න වෙන්නේ 534 එකතු කරන්න වෙනවා 553ක්. අන්න එතකොට උත්තරේ හරියටම ඇවිල්ලා තිනවා 7යි 3යි 10න් බිඳුවයි එකක් ඉතුරුයි 5යි 3යි 8යි 1යි 9යි 5යි 5යි 10යි. එහෙනම් අපෙන් අහනවා තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ගැටලුව. PAF වලින් AAF අඩු කරන්න. එහෙනම් දැන් අපි P හොයාගත්තා. F හොයාගත්තා 3යි P හොයාගත්තා 5යි A හොයාගත්තා. P හොයාගත්තා 7යි A හොයාගත්තා 5යි. එහෙනම් PAF කියන්නේ 753යි. එහෙනම් අපිට අඩු කරන්න වෙනවා AAF 553. එහෙනම් අඩු කරොත් අපිට එන 3න් 3යි බිඳුවයි 5න් 5ක් බිඳුවයි 7න් 5ක් 2යි පිළිතුර 200යි. එහෙනම් පිළිතුර වෙනවා අංක 2. පිළිතුර වෙනවා අංක 2. පිළිතුර අංක 2. හොඳයි. මේ අනුව PFA කියන ඒ අකුරු වලින් දැක්වෙන සංඛ්‍යාවට එකතු කරන්න තියෙනවා FAP. එහෙනම් අපි ඒකත් ආදේශ කරමු. P කියන්නේ අපි හොයාගත්තා A කියන්නේ හොයාගත්තා 5යි, P කියන්නේ 7යි, F කියන්නේ 3යි, A කියන්නේ 5යි, P කියන්නේ 7යි, F කියන්නේ 3යි. එහෙනම් 735ට එකතු කරන්නලු 357ක්. ඒතර උත්තරේ 7යි 5යි 12න් 2 එකක් ඉතුරුයි 5යි 3යි 8යි 1යි 9යි 7යි 3යි 10යි 1092යි පිළිතුර අංක 1. ඔන්න ඔය ආකාරයට විසඳගත්තා නම් පරිවර්තන හැකියාව අපෙන් අපේක්ෂා කරන්නේ බලන්න පුතාලට නිවැරදිව පිළිතුරු හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්ත සංඛ්‍යා ආදේශ කරගත්තාම පිළිතුර පහසුවෙන් හොයාගෙන යන්න පුළුවන්. එහෙනම් මම හිතන්නේ හැම දෙනාගේම මෙතෙක් ප්‍රශ්න වලට ලබා දීලා තියෙන පිළිතුරු නිවැරදි වෙන්න ඇති කියලා මම හිතනවා. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය බලන්න. මේකෙන් අපෙන් බලන්නේ තර්කන හැකියාවක්. කුරුල්ලන් තිදෙනෙක් පළමු දින කිලෝමීටර් 85ක්ද දෙවන දින කිලෝමීටර් 65ක්ද තෙවන දින කිලෝමීටර් 75ක්ද බැගින් පියෑඹුවා. අපෙන් ප්‍රශ්නය අහනවා එක් කුරුල්ලෙක් තෙවන
දිනය තුල පියෑඹූ දුර කොපමණද? දැන් පුතේ තෙවන දිනේ කුරුල්ලෝ 3 දෙනාම කිලෝමීටර 75යිනේ. ඒ කියන්නේ කිසියම් කුරුල්ලෙක් 25ක් පියාඹලා අනික් කුරුල්ල 25ක් අනික් කුරුල්ල 25ක් යන්නේ නැහනේ. 75ක් 3 දෙනා පියාඹුවා නම් 3 දෙනාම 75 පියාඹනවා. එහෙනම් එක් කුරුල්ලෙක් 3 වෙනි දිනේ පියාඹුවේ කීයද? කිලෝමීටර 75යි. එකෙක් අනිකා උස්සගෙන යන්නේ නැහැ නේද? එහෙනම් කිලෝමීටර 75යි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2021 වසරේ රජයේ පාසල්වල පළමු වාරය ජනවාරි 2 වෙනි දින සිට අප්‍රේල් 10 වෙනිදා තෙක් පැවැත්වේ. සෙනසුරාදා ඉරිදා පෝය දින හා රජයේ නිවාඩු දින ඇතුළත්ව නිවාඩු දින 24ක් ඇතනම් පාසල පැවැත්වෙන මුළු දින ගණන. දැන් මෙතන මේ සත්‍ය තොරතුරක් නෙවෙයි අපි කල්පිත තොරතුරක් නේද? ජනවාරි 2 වෙනි දින පාසල පැවැත්වෙන්නේ නැහැ. අපි මේ විදිහට හිතලා මේ ගැටලුව පුතාලට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ විදිහට මේක විසඳගමු. ජනවාරි මාසයේ 2 වෙනි දින පැවැත්වෙනවා නම් පාසල පුතේ ජනවාරි මාසයේ පැවැත්වෙන්නේ නැති ජනවාරි 1 වෙනිදා විතරයි. එහෙනම් ජනවාරි මාසෙට දින 30ක් පැවැත්වෙනවා. එතකොට පෙබරවාරි මාස දන්නවා පුතාලා 2021 වසරේ පෙබරවාරි මාසෙට දින 28ක් තියෙනවා. මාර්තු මාසෙට දින 31යි. එතකොට අප්‍රේල් 10 වෙනිදා තෙක් එහෙනම් තෙක් කිව්වහම අන්තිම දවසක් ගන්නවානේ. ඒ අනුව අප්‍රේල් 10 වෙනිදා දක්වා කිව්වහම අප්‍රේල් 10 වෙනිදා ගන්නවා. එහෙනම් අප්‍රේල් මාසෙන් දින 10ක් ඇතුළත් වෙනවා. එහෙනම් මේ දින සියල්ලම එකතු කරාම පුතාලට පේනවා අගය එනවා 99ක් දින 8යි 1යි 9යි 4යි 6යි 3යි 9යි දින 99ක් තියෙනවා. එහෙනම් 99න් අපිට ගැටලුවේ කියනවා නිවාඩු දින එනවලු 24ක්. එහෙනම් පන්තියේ පැවැත්වෙන දින ගණන පාසල පැවැත්වෙන දින ගණන කීයද? දින 75යි. පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. ඔන්න ඔය ආකාරයට හදාගන්න අපිට පුළුවන් මේ වගේ ගැටලුවක්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. සමාන කුඩා ලී ගණක රැසක් යොදාගෙන නිර්මාණය කරන්න උත්සාහ කළ විශාල ගණකයක රූපයක් පහත් දක්වා ඇත. දැන් බලන්න මේ හදන්න උත්සාහ කරලා ගණකයක්. එතකොට මේකේ පේනවා එක පැත්තකට ගණක 3ක් අරගෙන නේද? එතකොට සමාන ගණකයක් හදන්න දිග පළල උස සමාන වෙන්න එපා. එහෙනම් එක පැත්තකට 3යි. නේද? එහෙනම් එක මුහුණතකට එන්න ඕන 3 අරක් 3 9යි. 9 මුහුණක් 3යි. ඒ කියන්නේ ගණක 27යි. නේද? එහෙනම් අහනවා මෙම ගණකයේ නිර්මාණය කිරීම සඳහා තවත් අවශ්‍ය. දැන් භාගයක් හදලා තව කීයක් අවශ්‍යද? එහෙනම් පුතේ අපිට මෙන්න මෙහෙම තර්කයට එත හැකි. මේ බලන්න අපි ගණකයේ හැදුවොත් මෙන්න. තට්ටුවකට 9යි. එහෙනම් 9 ගානේ තට්ටු අපිට 3යි ගණක 27යි. 27න් දැනට ගණක 6ක් අපි අරගෙන මේ දැනට හදලා තියෙන ගණක 6 මම පෙන්නලා තියෙනවා. එහෙනම් 27ක් අවශ්‍යයි 6ක් දැනට තියෙනවා. එහෙනම් තවත් ගණක අවශ්‍යයි 21ක්. පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. අංක 18 හා 19 ප්‍රශ්නවල ඇති වචන පේලි අතරින් අනෙක් වචන සමග නොගැලපෙන වචනයක් ඇති පේලි කිසියම් හේතුවක් නිසා අනෙක් වචන සමග ගැලපෙන්නේ නැහැ. නරියා, සිංහයා, කොටියා, දිවියා මේ 4 දෙනා ගැලපෙනවා. සිව්පාව, මාංශ වක්‍රක. අශ්වයා, හිප්පොටේමස්, රයිනෝසිරස්, ජිරාෆ් ගැලපෙනවා නේද? සිව්පා සත්තු ඒගොල්ලෝ ශාක භක්ෂකයෝ. ලේන, හාව, වලහ, බල්ලා. ලේන සර්ව භක්ෂකෙක්, හාව ශාක භක්ෂකෙක්, වලහ සර්ව භක්ෂකෙක්, බල්ලා සර්ව භක්ෂකෙක්. අන්න. එහෙනම් නොගැලපෙන කෙනෙක් ඉන්නවා හාව. එහෙනම් නොගැලපෙන වචනයක් සහිත පද පේලිය තමයි අංක 3. ඒ හාව ඉන්නය හාව ශාක භක්ෂකෙක්. සිව්පා සත්තු තමයි 4 දෙනාම හැබැයි හාව ශාක භක්ෂකෙක් ඒ නිසා ගැලපෙන්නේ නැහැ. පුතාලා අංක 3 යටින් ඉරියන්ද නම් වඩාත් නිවැරදි. හොඳයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. අනුරාධපුරයේ පොළොන්නරුව යාපහුව දඹදෙණිය පුතාලා දන්නවා මේ අතීත අගනගරයක් නේද? අපේ ඓතිහාසික නගරයන් ඒ වගේම අගනගරයන් පිළිවෙලින් තියෙන්නේ. මාලදිවයින ඉන්දියාව, යාපනය, නේපාලය. මාලදිවයින ඉන්දියාව, නේපාලය ලංකාව ආසන්නයේ තියෙන රටවල්. හැබැයි යාපනයේ රටක් නෙවෙයි. යාපනයේ ලංකාවට අයිති නගරයක්. ඒතර හුංගා මඩකරියා මගුරකාවය ඒගොල්ලෝ මිරිදිය මත්ස්‍යෝ. 4 දෙනාම මත්ස්‍යෝ මිරිදිය ජලාශවල ජීවත් වෙන. එහෙනම් නොගැලපෙන වචනයක් තියෙන අංක 2. අංක 2 වර්ණයේ තියෙන නොගැලපෙන වචනයක් යාපනයේ ඇයි? නගරයක් රටක් නෙවෙයි. එහෙනම් පිළිතුරු අංක 2.
පුතාලා අංක 2 පිළිතුර යටින් ඉරිය ඇඳලා තියෙනවා නම් නිවැරදි. ඊළඟ ප්‍රශ්නට යමු. පහත වාර්තාව කියවා 20 හා 22 ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි සීගිරිය ලංකාවේ පිහිටි ඓතිහාසික සුන්දර ස්ථාන වලින් එකකි. පුතාලා දන්නවා මාතලේ දිස්ත්‍රික්කය අයත් වෙනවා මධ්‍යම පළාතට. මධ්‍යම පළාතට දිස්ත්‍රික්ක 3යි අයිති වෙන්නේ. මහනුවර, නුවරඑළිය සහ මාතලේ කියන දිස්ත්‍රික්ක 3. එතකොට මාතලේ දිස්ත්‍රික්කයේ කෙරවලේම තමයි සීගිරිය පිහිටන්නේ. මේ ඓතිහාසික ඉතිහාසයට සම්බන්ධ බොහෝ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. සීගිරියේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගයේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සාමාන්‍ය සරලව පුතාලට කියන්නම් මම ප්‍රාග් ඓතිහාසික යුගය කියලා හඳුන්වනවා. අපි විජය රජුරුවෝ පැමිණෙන්නට පෙර යුගයේ ඈත අතීතයේ දක්වා දිවෙන බව උගත්තු පවසති. ඒ කියන්නේ සීගිරිය ගැන අපි කතා කරන්නේ නම් කාශ්‍යප රජතුමාගේ අනුරාධපුර යුගයේ ඉඳන්. නමුත් ඊට වඩා දීර්ඝ ඉතිහාසයක් නේද? රාවණ රජතුමාටත් වඩා කාලය. ඒ වගේ දීර්ඝ ඉතිහාසයක් සීගිරියට තියෙනවා කියලා උගත්තු කියනවා. සීගිරියේ සිතුවම් කළ ඇති අප්සරාවියන්ගේ, කාන්තාවන්ගේ, ලලනාවන්ගේ සුන්දර ස්ත්‍රීන්ගේ රූප ලෝකේ පුරා ප්‍රසිද්ධය. ඔන්න ඔය තොරතුරු තමයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් අපෙන් අහනවා සීගිරිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ කොහේද? මධ්‍යම පළාතේ. පිළිතුරු අංක 2. ඊළඟට අහනවා ඡේදයෙන් කියවෙන ආකාරය අනුව සීගිරියේ ඉතිහාසය. අපි දැන් කිව්වා සීගිරියේ ඉතිහාසයේ විජය රජුරුවන්ගේ කාලෙට එහා. එහෙනම් ප්‍රාග් ඓතිහාසික යුගයේ නේද? විජය රජුගේ පැමිණීමට පෙර යුගයට අයත් වේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මුලින් දී ඇති ප්‍රකාශය අනුව අංක 22 හා 23 ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරකන්න. දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනයක් වූ විට පළමුව සිදුවන්නේ වැඩ වර්ජනයක්, වැඩ වැරීමක්, වැඩ නැවැත්වීමක්. රියදුරෝ වැඩ වර්ජනයක් කළොත් දුම්රිය දහවණය වෙන්න බෑ නේද? එහෙනම් මොකද්ද වෙන්නේ? පළමුව සිදුවන්නේ දුම්රිය දහවණය නොවි. දුම්රිය දහවණය නොවි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. අධික වර්ෂාව නිසා ඇතිවෙන ගම් වතුර තත්වයකදී පළමුව සිදුවන්නේ ගම් වතුර කියලා කියනවා ගඟට ප්‍රමාණයට වඩා ජලය ලැබීම නිසා ඒ ගඟේ ජලය ඉවුරු ඉක්මවා ගලා යාම නේද? එතකොට මොකද වෙන්නේ? පළමුව සිදුවන්නේ ඉවුරු ඉක්මවා ගලා යනවා පහත් බිම් ජලයෙන් යට වෙනවා. පිළිතුරු අංක 2 පහත් බිම් ජලයෙන් යට වෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. පහත රූපවල දක්වා ඇති සංඛ්‍යා රටා හඳුනාගෙන හිස්තැනට ගැලපෙන පිළිතුර දී ඇති පිළිතුරු අතරින් තෝරා යටින් ඉරක් අඳින්න. දැන් මෙන්න මේ වගේ ගැටලුවක් ආවහම කලබල වෙලා නිකන් අගයන් දාන්න යන්න එපා. පොඩක් තර්කයක් බලන්න. ඒ වගේම මේ ගැටලුවේ අපිට විසඳ ගන්න තැනක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න. හොඳට නිරීක්ෂණය කරා නම් තැනක් හම්බ වෙනවා. මොකද සමාන රූප දෙකක එකතුව අපිට දීලා තියෙනවා 14යි කියලා. නේද? අගේ දීලා තියෙනවා 14යි. සමාන රූප දෙකක්. එහෙනම් අපිට කියන්න පුළුවන් 14 වෙන්නේ 7යි 7යි. එහෙනම් වෘත්තයේ අගය 7යි. ඒ අගය ආදේශ කරගමු. එහෙනම් මෙතන 7ක් වුණොත් මේ ෂඩශ්‍රයේ අගය වෙනවා 6ක්. එහෙනම් ඒ අගයම මෙතනට දාමු 6යි. ඒ අනුව මේ හතර සලකුණේ අගය වෙනවා 4ක්. ඒ අනුව මෙතන අගය එනවා 6යි 4යි 7යි 6යි. එහෙනම් අගය වෙනවා 6 4යි 10යි 17යි 23ක්. පිළිතුර අංක 1. පිළිතුර අංක 1. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයක් බලන්න. අර කලින් ගැටලුවේ පිළිතුර ලබා ගත්තා වගේ සරලව පිළිතුර ලබා ගන්න මෙතන බෑ. අපිට කිසියම් තර්කයක් ගොඩනගා ගන්න වෙනවා. මම පුතාලට කියලා තියෙනවා මේ වගේ ගැටලුවක් දැක්කහම සමාන රූප තියෙන ප්‍රකාශ එකතු කරගන්න. එහෙනම් දැන් පුතාලට පේනවා මෙන්න මෙතන වැඩිපුර වේදෙන රූපේ බලන්න මොකද්ද? වෘත්තය නේද? අන්නේ රූප තියෙන ප්‍රකාශ දෙක ගන්න. ඒ අනුව අපිට මෙන්න මෙහෙම ගත හැකි පුතේ. පළවෙනි ප්‍රකාශය තියෙනවා පුතේ වෘත්ත 2යි ත්‍රිකෝණයයි 17යි. ඒ වගේම ඊළඟ ප්‍රකාශය අපිට තියෙනවා පංචාශ්‍රයයි වෘත්ත 2යි 15යි. අපි ඔන්න ඔය ප්‍රකාශ දෙක එකතු කරමු. එකතු කරාම අපිට ලැබෙනවා පුතේ මෙන්න මෙහෙම නේද? වෘත්ත ලැබෙනවා ඔක්කොම 4ක්. ඒ වගේම ත්‍රිකෝණයක් හා පංචාශ්‍රයක් ලැබෙනවා. එතකොට අගය වෙනවා පුතේ 32ක්. 17යි 15යි 32යි.
එහෙනම් සමාන ඒවා තියාගෙන අපි අනිත් ඒවා අයින් කරමු. ඒ කියන්නේ මේ ත්‍රිකෝණය අයින් කරමු. ඒ වගේම පංචාශ්‍රයත් අයින් කරමු. එතකොට ත්‍රිකෝණයේ විතරක් තියෙන ප්‍රකාශයක් නැහැනේ. ප්‍රකාශයක් අපිට තියෙන්නේ ත්‍රිකෝණයයි පංචාශ්‍රයයි වෘත්තයයි. එහෙනම් අන්නේ තුනම අයින් කළා දාමු. අන්න එතකොට ඒ තුනේ අගය කීයද? 14යි. 14යි. එතකොට බලන්න වෘත්ත දෙක අයින් වෙනවා. මේ වෘත්තෙට මේ වෘත්තේ. මේ පංචාශ්‍රයට මේ පංචාශ්‍රය අයින් වෙනවා. ත්‍රිකෝණයට ත්‍රිකෝණය අයින් වෙනවා. අන්න එතකොට පුතාලට පේනවා ඉතුරු වෙන්නේ වෘත්ත 3යි. වෘත්ත 3ේ අගය තමයි 32න් 14 අඩු කරාම 18යි. එහෙනම් දැන් එක වෘත්තයක අපි අගය හොයාගෙන ඉවරයි. කීයද? 6යි. වෘත්තයක අගය 6යි. නේද? වෘත්ත 3ම 18 නම් එක වෘත්තයක අගය 6යි. දැන් අපි ඒ අගය මේ ගැටලුවට ආදේශ කරගමු. එහෙනම් වෘත්තයක අගය 6යි. වෘත්ත දෙකේ අගය 12යි. ඒ අනුව පංචාශ්‍රයේ අගය වෙනවා 3ක්. ඒ අනුව අපිට මෙතන අගය ගත හැකි ත්‍රිකෝණයේ පංචාශ්‍ර දෙකේ අගය 6 නම් ත්‍රිකෝණයේ අගය 5යි. එහෙනම් ත්‍රිකෝණයේ අගය 5යි අපි හොයාගත්තා. පංචාශ්‍රයේ අගය 3යි 5යි 3යි 8යි. වෘත්තයේ අගය 6යි 8යි 6යි 14යි. අපි දැන් සම්පූර්ණ රූපවල අගයන් හොයාගෙන අවසానයි. එහෙනම් අපි දැන් දන්නවා ත්‍රිකෝණයේ අගය හොයාගෙන ඉවරයි. ත්‍රිකෝණයේ අගය 5යි කියලා. පිළිතුර අංක 2. මුළු පිළිතුරම විසඳන්න අවශ්‍යත් නැහැ. නමුත් මම හොයලා පෙන්නුවා අනිත් ඒවා. පිළිතුර අංක 2. ඔය ආකාරයට හොයාගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. 2020 වර්ෂයේ අයත් වන්නේ කුමන සියවසේ කුමන දශකයේ? අපිට ඊයෙන් අවසන් වූ වර්ෂය අයත් වන්නේ කුමන සියවසේ කුමන දශකයේද? අපි නිතර කතා කරපු ප්‍රශ්නයක් මට මතක හැටියට නම් 2020 වර්ෂයේ අයිති සියවස හා දශකය හොයාගෙන යාමේදී අපි ඉගෙනගෙන තියෙනවා පුතේ මෙන්න මෙහෙම ක්‍රමවේදයක්. මොකක්ද? අග බිඳුවක් සහිත වර්ෂ සියවස හා දශකය හොයනකොට මේ විදිහ දෙකට වෙන් කරන්න හරි මැද්දෙන් ඒකම වම් අත පැත්තට එකතු කරන්න එකක්. වම් අත පැත්තට එකක්. එතකොට අග බිඳුවක් තියෙන නිසා දකුණු අත පැත්තට එකතු කරන්නේ බිඳුවක්. අන්න එතකොට දැන් අපිට එනවා සියවස 21 වෙනි සියවස දශකය දෙවෙනි දශකය. එතකොට පිළිතුර 2020 අයත් වෙන්නේ 21 වෙනි සියවසේ දෙවෙනි දශකයට. 21 වෙනි සියවසේ දෙවෙනි දශකයට කියන්නේ ඊයෙන් අවසන් වූ වර්ෂය අයත් වෙන්නේ 21 වෙනි සියවසේ දෙවෙනි දශකයට. එතකොට අද ආරම්භ වෙච්ච 2021 වර්ෂය අයත් වෙනවා 21 වෙනි සියවසේ 3 වෙනි දශකයට. 2021 අයත් වෙන්නේ 21 වෙනි සියවසේ 3 වෙනි දශකයට. එහෙනම් 2020 වර්ෂය අයත් වෙනවා 21 වෙනි සියවසේ 2 වෙනි දශකයට. හොඳයි. අපි එහෙනම් පිළිතුරට යමු. පිළිතුර පුතාලා පිළිඳලා තියෙන්න ඕන අංක 3 21 වෙනි සියවසේ 2 වෙනි දශකයේ. හොඳයි. අපි ඊළඟ ගැටලුව පරීක්ෂා කරමු. 2019 වසරේ ජනවාරි 1 වෙනිදා අඟහරුවාදා දිනයක් නම් දෙසැම්බර් 31 කවදාද? දැන් අපේ පහුගිය පාඩම් වලට සහභාගී වෙච්ච දරුවෝ මේ ගැන හොඳට දන්නවා නේද? අපි ඉගෙන ගත්තා වර්ෂයක දිනය දෙන ආකාරය මොකක්ද? ගොඩාක් දේවල් අපි කතා කරලා තියෙන්නේ. පුතාලා දැන් දන්නවා. සාමාන්‍ය වර්ෂයක ආරම්භක දිනේම තමයි අවසාන දිනයට, ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදාට දෙන්නේ. එහෙනම් 2019 වර්ෂයේ ආරම්භක දිනේ වුණා අඟහරුවාද දවසක්. ඒ අනුව දෙසැම්බර් 31 වෙන්නේ එදාමයි නේද? ඒ අනුව දෙසැම්බර් 31 දෙන්නේ අඟහරුවාද දවසක්. මේවා අපි ගණිත ගැටලු පාඩමේදී දැන් ඉගෙනගෙන තියෙන නිසා අපේ දරුවන්ට මේවා හරිම සරල ගැටලු. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය අපි බලමු. මිතුරෝ 4 දෙනෙක් එකිනෙකාට අතට අත දී විසිර ගියහ. ඔවුන් අතට අත දුන් වාර ගණන හරිම ලේසිනේ පුතේ. 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට තියෙනවා 3 දෙනෙකුට අතට අත දෙන්න. ඇයි? Tamanට අතට අත දෙන්නේ නැහැ. එහෙනම් 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට සිදු වෙනවා 3 දෙනෙකුට අතට අත දෙන්න. එහෙනම් 4 3න් වැඩි කරා. එතකොට කීයද? 12යි. හැබැයි අතට අත දීමේදී මෙහෙම දෙයක් වෙනවනේ. පොඩ්ඩක් හිතන්න. මම පුතාට අතට අත දුන්නාම පුතා මට අතට දෙනවා එක වාරයක්. දැන් මම පුතාට දුන්නා ඊට පස්සේ පුතා ආයි කතා කරලා මට දෙන්නේ නැහැ. නේද? මේ 4 දෙනා තුන් පාර දී වුණාට මේ කාර්ය දෙකක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක දෙකෙන් බෙදන්න.
මේක දෙකෙන් බෙදන්න ඕන. මේ 12ක් එන්නේ නැහැ. ඒ නිසා 12 දෙකෙන් බෙදුවාම 6යි. අතර අත දෙන්නේ වාර 6යි. හොඳට තේරුම් ගන්න. මොකද්ද? සම්බන්ධ පුද්ගලයන් ගණන ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් වැඩි කරලා ලැබෙන පිළිතුර දෙකෙන් බෙදන්න ඕන. සම්බන්ධ පුද්ගලයන් ගණන ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් ගුණ කරලා ලැබෙන පිළිතුර දෙකෙන් බෙදන්න ඕන. මේ වගේ ගැටලුවක පිළිතුර ලබා ගන්න. එහෙනම් ඔවුන් අතර අත දුන් වාර ගණන කීයද? 6යි. පිළිතුර අංක 2. පිළිතුර අංක 2. ඊළඟ ප්‍රශ්නයට යමු. කූඩුවක ලේනු සහ ගිරව් 9 දෙනෙක් සිටිති. ලේනුන්ගේ හා ගිරවුන්ගේ පාද ගණන එකතුව 28කි. ගිරවුන් ගණන සොයන්න. දැන් අපි පහුගිය දවස්වල මේ වගේ ගැටලු කතා කරා. මම කිව්වා මෙන්න මේ විදිහට 4 සහ 2 දෙකෙන් බෙදෙන සංඛ්‍යා දෙකක් පාද ගණනක් හෝ රෝද ගණනක් આવොත් හරි ලේසි දෙයයි කරන්න තියෙන්නේ. මොකද්ද බං? පුතාලට කිව්වා කරන ක්‍රමේ පාද ගණන දෙකෙන් බෙදා සතුන් ගණන අඩු කරන්න එවිට ඉන්නේ සිව්පාවුන්. පාද ගණන මුළු පාද ගණන දෙකෙන් බෙදන්න. දීලා තියෙන සත්තු ගාන අඩු කරන්න. අන්න එතකොට පිළිතුරක් එනවා. ඒ පිළිතුර එන්නේ එහි සිටින සිව්පාවුන් ගණන. එහෙනම් හරි ලේසි. පාද ගණන 28යි දෙකෙන් බෙදනවා. උත්තරයක් එනවා 14යි. ඔය 14න් අඩු කරනවා දීලා තියෙන සත්තු ගාන. සත්තු කීයද? 9 දෙනයිලු ඔක්කොම ඉන්නේ. 14න් 9ක් 5යි. ඔන්න ඔය 5 කවුද? එතන ඉන්න සිව්පාවුනේ කියන්නේ පුතේ. ඔතන ඉන්න ලේනුන් ගන්න. ලේනුන් 5යි. එහෙනම් ගිරවුන් කීයද? 4 දෙනයි. මතක තියාගන්න ක්‍රමේ පාද ගණන දෙකෙන් බෙදා සතුන් ගණන අඩු කරන්න එවිට ඉන්නේ සිව්පාවුන්. එහෙනම් මෙතන ගිරවුන් ඉන්නේ පුතේ 4 දෙනෙක්. ගිරවුන් 4 දෙනෙක්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට පිවිසෙමු. කොඩි වැලක නිල් රතු කහ කොළ සුදු තැඹිලි යන රටාවට කොඩි යමුනා ඇත. 7 වන කොළ පාට කොඩිය වෙන විට ඇති කොඩි ගණන. දැන් එක කාණ්ඩයක තියෙනවා නිල් රතු කහ කොළ සුදු. දැන් ආයි පටන් ගන්නවා නිල් රතු කහ කොළ සුදු. නිල් රතු කහ කොළ සුදු. ওই විදිහට එකවරට එක කොඩිය ගානේ එක සෙට් එකක එක වර්ගයකින් එකයි වගේ කොඩි වර්ග 6යි. ආයි 6යි. ආයි 6යි. ওই විදිහට තියෙනවා. කොළ පාට කොඩිය 7 වෙනි වරට යෙදෙන විට ඇති කොඩි ගණන. දැන් එහෙනම් අපි හිතමුකෝ එක කාණ්ඩයක තියෙනවා කොඩි 6ක්. මේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට කොඩි තිබුණොත් එක කාණ්ඩයක කොඩි 6යි. එතකොට කොඩි 6 ගානේ 7 වෙනි කොළ පාට කොඩිය කොහොම හරි 7 වගේ සෙට් 7ක් යන්න එපා පුතේ. මේක කොළ පාට කොඩි එකයිනේ තියෙන එක සෙට් එක කොඩි සෙට් 7ක් යන්න ඕනේ නේද? 7 වරක් 6 42. හැබැයි පුතාලා බලන්න 7 වෙනි කොළ පාට කොඩිය කිව්වම එතනින් එහා කොඩි අහන්නේ නැහැ. 7 වෙනි සෙට් එකේ ඉතුරු කොඩි දෙකෙන් අහන්නේ නැහැ. ඒ දක්වා විතරයි. 7 වෙනි කොළ පාට කොඩිය තියෙන්නේ 4 වෙනි සෙට් එකේ 6 වෙනි 7 වෙනි කොළ පාට කොඩිය තියෙන්නේ 7 වෙනි සෙට් එකේ 4 වෙනි කොඩිය හැටියට. එහෙනම් ඉතුරු කොඩි දෙක ඕනේ නැහැ නේ. එහෙනම් අපි දෙකක් අඩු කරලා දාමු. පිළිතුර එනවා කොඩි 40යි. නේද? එක සෙට් එකක තියෙන කොඩි ගාන හොයන්න ඕන සෙට් එකෙන් වැඩි කරා. ඒතර මුළු කොඩි ගාන ඉතුරු කොඩි දෙක අපි අඩු කරලා දානවා. කොහොම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. හොඳයි. මම හිතන්නේ පුතාලාට තේරෙන්නේ නැති කරන්න ඕන මොකද්ද කියලා. 7 වෙනි කොළ පාට කොඩිය කිව්වහම ඒ තියෙන්නේ 7 වෙනි සෙට් එකේ. එහෙනම් එක සෙට් එකක කොඩි 6ක් තියෙනවා. අන්න. එක සෙට් එකක තියෙන කොඩි ගාන හොයන්න ඕන සෙට් එක දක්වා වැඩි කරනවා. එතකොට 6 ඒවා 7ක් 42යි. අහන්නේ 7 වෙනි කොළ පාට කොඩිය දක්වා විතරයිනේ. එහෙනම් කොළ පාට කොඩියෙන් 7 වෙනි සෙට් එකේ කොළ පාට කොඩියෙන් එහාට තියෙන කොඩි දෙක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දෙක අයින් කරලා දානවා. ඔන්න එතකොට ඒ දක්වා කොඩි තියෙනවා කොඩි 40ක්. කොඩි 40ක්. එහෙනම් අපිට පිළිතුර එනවා පුතේ. පිළිතුර අංක 3 කොඩි 40යි. කොඩි 40යි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අතර සම්බන්ධය පහත සටහනේ දැක්වේ. අපි බලමු. මෙතන අපිට ගැටලුවේ පොඩ්ඩක් පහසු කරලා තියෙනවා. මොකක්ද? සීනි කිලෝ එකක් රුපියල් 98යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි සීනි කිලෝ එකක මිල හොයාගමු. සීනි කිලෝ එකක මිල 98යි දෙකක 98 දෙකෙන් වැඩි කරාම 196. ඒ කියන්නේ පුතේ සීනි කිලෝ දෙකක් සමානයිලු කේක් කිලෝ එකකට. එහෙනම් කේක් කිලෝ එකක් වෙනවා රුපියල් 196. එහෙනම් කේක් කිලෝ දෙකක් 196 ඒව දෙකක් කීයද? 392යි.
කේක් කිලෝ 2ක මිල සමානයිලු බිස්කට් කිලෝ එකකට. එහෙනම් බිස්කට් කිලෝක මිල වෙනවා 392ක්. දැන් හරිම ලේසි. අපෙන් අහන්නේ පුතේ එසේනම් බිස්කට් කිලෝක මිල. එහෙනම් පිළිතුර අංක 3 රුපියල් 392යි. රුපියල් 392යි. රුපියල් 392යි. ඊළඟට ළමයෙක් දිනපතා කැටයකට මුදල් දමයි. ඔහු පෙර දිනමෙන් රුපියලක් දෙවන දින වැඩිපුර දමයි. මේ ආකාරයට පස්වන දින ඔහු දමන මුදල. හරිම ලේසි ගැටලුවක් මේ ඉරට්ටේ සංඛ්‍යා පේලියක එකතු අහන්න. ඒ වගේ ගැටලුවක් හදන ක්‍රම දෙකක් තියෙනවා. ලේසිම ක්‍රමයට අපි යමු. ඉස්සලා සාමාන්‍ය ක්‍රමය මම පුතාලට පෙන්නන්න. ඔන්න දින ටික 1 2 3 4 5. පළවෙනි දින දානවා රුපියලක්. එතකොට කැටේ වැටලා තියෙන රුපියලයි. දෙවෙනි දින රුපියලක් නෙවෙයි එයා දාන්නේ 2ක්. එහෙනම් දෙවෙනි දින රුපියල් 2ක් දැම්මහම කැටේ ඉතුරු වෙනවා රුපියල් 3ක්. තුන්වෙනි දිනේ දාන්නේ රුපියල් 3ක්. එහෙනම් කැටේ ඉතුරු වෙනවා රුපියල් 6ක්. හතරවෙනි දින දානවා රුපියල් 4ක්. හැමදාම රුපියල ගානේ වැඩිපුර දානවනේ. එහෙනම් කැටේ ඉතිරි වෙනවා රුපියල් 10ක්. පස්වෙනි දින දාන්න ඕන යා රුපියල් 5ක්. කැටේ ඉතිරි වෙනවා රුපියල් 15ක්. ඔය වගේ ලියාගෙන යන්නත් පුළුවන්. හැබැයි දවස් 100ක් යන්න ගියොත් දවස් 30ක් යන්න ගියොත් පුතාලට ගොඩක් අපහසුතාවයකටපත් වෙනවා. නිසා මෙන්න මෙහෙම කරන්න. දින 5ක් නේ පුතේ අහන්න ඕන. ඒ නිසා හොයන්න ඕන දිනේ ඊට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරන්න. එතකොට එනවා 5 වරක් 6 30. හොයන්න ඕන දිනේ ඊට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. එතකොට එනවා පස්වෙනි දිනේනේ 5 6න් ගුණ කරනවා. එතකොට උත්තරය එනවා 30. අන්න එන උත්තරේ දෙකෙන් බෙදන්න. අන්න එන උත්තරේ දෙකෙන් බෙදන්න. එහෙනම් පස්වෙනි දින දක්වා දැමූ මුදල් වල එකතුව වෙන්නේ 15යි. කැටේ ඇති මුදල් වල එකතුව රුපියල් 15යි. මම හිතන්නේ පුතාලට පළවෙනි ක්‍රමයට වඩා ගොඩාක් ලේසි වෙයි දෙවෙනි ක්‍රමය. මොකද්ද? හොයන්න ඕන දිනේ පස්වෙනි දා දක්වා එකතුවනේ. 5 ඊට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. ලැබෙන පිළිතුර දෙකෙන් බෙදනවා. අන්න පිළිතුර ලැබෙනවා. කීයද? 15යි. රුපියල් 15යි පස්වෙනි දිනේ වෙනකොට මේ කැටේ ඉතිරි ලෙස තියෙනවා. අපි ඊළඟ ගැටලුවටත් යමු. සජිත්ගේ වයස කමිදුගේ වයස මෙන් 4 ගුණයකි. ඔවුන්ගේ වයස් වල එකතුව අවුරුදු 35කි. දෙදෙනාගේ වයස් ප්‍රමාණයන් නිවැරදිව දක්වා ඇති පිළිතුර. අපි මෙහෙම ලියාගමු පුතේ. කමිදු එතකොට සජිත්ගේ වයස කමිදුගේ වයස මෙන් 4 ගුණයක්. එහෙනම් කමිදුට 1 නම් සජිත්ට 4. ඔහොම ගත්තොත් දෙන්නගේ වයස් වල එකතුව 5යි. දැන් කල්පිතා කියන්නේ අපි දාගත්තේ ඒ විදිහ ගත්තොත් 5යි. දැන් අපි යටින් ලියාගමු සැබෑයාගේ 35යි. 5 35 වෙන්නේ කීයෙන් වැඩි වුණොත්ද පුතේ? 7න් වැඩි වුණා. එහෙනම් මෙයාගේ අන් දෙකත් 7න් වැඩි කරන්න. 7 වරක් 4 28යි 7 වරක් 1. එහෙනම් අපෙන් අහනවා දෙදෙනාගේ වයස පිළිවෙලින් කොහොමද සජිත්ට 28යි කමිදුට 7යි. පිළිතුර අංක 3. පිළිතුර අංක 3. ඊළඟ ප්‍රශ්නය යමු. හරිම ලේසි ප්‍රශ්නයක්. දින 7කට එක් දිනක් පමණ නිවාඩු හිමි වන සේවකයෙකුට කිසියම් පෙබරවාරි මාසයක හිමි විය හැකි උපරිම නිවාඩු දින ගණන. පුතාලා එකපාරට මෙන්න මෙහෙම හිතනවා. පෙබරවාරි මාසෙට දින 28යි 7 ගානේනේ. එහෙනම් 28 7ෙන් බෙදුවාම 4යි. ඊට වඩා පොඩ්ඩක් හිතන්න කිසියම් පෙබරවාරි මාසයක නේද පෙබරවාරි මාසයක දින 28 නොවන මාස තියෙනවනේ 29ක් වුණොත්. එයාට කීයක් දින නිවාඩු දින ලබා ගත්තා? ඔහු පෙබරවාරි 1 වෙනිදාම නිවාඩු දින ලබා ගත්තා. එහෙනම් මොකද වෙන්නේ? 1 වෙනිදා නිවාඩු දිනේ ලෙසියට එයා ලබා ගත්තොත් එයාට 8 වෙනිදා නිවාඩුවක් ගන්න පුළුවන්. 15 ගන්න පුළුවන්. 22 ගන්න පුළුවන්. 29 ගන්න පුළුවන්. එහෙනම් පෙබරවාරි මාසය තුල එයාට නිවාඩු දින 5ක් ලබා ගත හැකියි. නිවාඩු දින 5ක් ලබා ගත හැකියි. ඔන්න ඔය විදිහට පොඩ්ඩක් හිතන්න ඕන ගැටලු විසඳනකොට එකපාරට කලබල වෙන්න නරක. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයත් බලන්න. පොලිමක සඳුන්ට ඉදිරියෙන් මිනිස්සු 10 දෙනෙක්ද පසුපසින් 12 දෙනෙක්ද සිටිති. එහෙනම් සඳුන් ඉන්නවා එයාට ඉස්සරහෙන් 10යි පිටිපස්සෙන් 12යි. එහෙනම් මේ 12 10 කියන සංඛ්‍යා දෙකට සඳුන්වත් අයිති වෙනවා. මේ බලන්න. සඳුන්ට පිටිපස්සෙන් 12යි ඉස්සරහෙන් 10යි මැද සඳුන්. ඒ කියන්නේ පුතේ මෙතන ඉන්නවා මිනිස්සු 12යි 10යි 22යි 1යි 23ක්. සඳුනුත් එක්ක 23ක්. අහන්නේ හරි මැද සිටි තැනත්තා. අපි
දැන් 23 කියන සංඛ්‍යාව පොඩ්ඩක් හිතන්න. 23 කියන්නේ පුතේ ඔත්තේ සංඛ්‍යාවක්. දැන් එහෙනම් අපිට හරිමැද හොයන්න කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. පුතාලා දන්න ඔත්තේ සංඛ්‍යාවක හරිමැද හොයන්න අපි මොකද කරන්නේ? එකක් එකතු කරලා දෙකට බෙදනවා. එහෙනම් 23ට එකක් එකතු කරන්න. එතකොට කීයද? 24යි. 24 දෙකෙන් බෙදමු 12යි. එහෙනම් මේ පොලිමේ හරිමැද ඉන්න තැනත්තක් වෙන්නේ කවුද? 12 වෙනියා. එහෙනම් පිළිතුර වෙනවා අංක 3. පිළිතුර අංක 3 12 වෙනියා. මම හිතන්නේ ගොඩාක් දරුවන්ගේ හරි ඇති. ගොඩාක් දරුවන්ට පැහැදිලි ඇති. හොඳයි. අපි ඊළඟ ගැටලුව බලමු. පහත් දැක්වෙන එක් එක් ප්‍රහේලිකාවේ සංගවා ඇති වචනය සොයන්න. මේ වචන ප්‍රහේලිකාවක් අපිට දීලා තියෙන්නේ. මේක නම් බොහෝම ලේසි ගැටලුවක්. මෙහිදී පුතාලට කරන්න තියෙන්නේ නැත කියන සියල්ලම කපලා දාන්න. එහෙනම් කියනවා මුල් අකුර සමේ ඇත නමේ නැත. එහෙනම් නමයේ. එතකොට සමයේ කියන වචනයෙන් ඉතුරු වෙන්නේ ස විතරයි මයේ නැහැ. ඊට පස්සේ දෙවෙනි වචනේ අතුරේ ඇත අකුරේ නැත. එහෙනම් එතන ඉතුරු වෙන්නේ තු විතරයි. අයන්න නැති වෙනවා, රේ නැති වෙනවා. ඊට පස්සේ තුන්වෙනි අකුර පටලේ ඇත පතුලේ නැත. එහෙනම් පයන්න ඉවත් වෙනවා, තුලේ ඉවත් වෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේට එහෙනම් අපිට ඉතුරු වෙන අකුරු තුනෙන් හැදෙන වචනය තමයි සතුට. සතුට බොහොම ලේසි හොයාගන්න. හොඳයි. අපි යනවා අංක 37 ප්‍රශ්නය බලන්න. අංක 37 ප්‍රශ්නයේ එක් එක් කොටුවේ ඉලක්කම් යෙදී ඇති රටාව තේරුම්ගෙන ප්‍රශ්නාර්ථ ලකුණ දැක්වෙන කොටුවට ගැළපෙන ඉලක්කම තිත්තිරි මත ලියන්න. ඒක අපි රිරි ගහන්න නෙමෙයි ඒකෙත් තේන්නේ. තිත්තිරි මත ලියාගෙන යන්නේ නම් අපි හොයාගෙන යන්න ඕනේ. හැබැයි හොඳ නිරීක්ෂණයක් කළොත් මේ ගැටලු හරියම ලේසි. දැන් බැලුවාම ඉස්සලම් බලන්න පුතේ කිසියම් රටාවක් තියෙනවද කියලා. ඊට පස්සේ එකතු කිරීම ඒ වගේ රටාවල් වලට යන්න. බලන්න තියෙන රටාව. දැන් පුතාලා හොඳට නිරීක්ෂණය කරොත් පේනවා ඇති මේ ගැටලුවේ මැද ඉඳගෙන ඒකාකාරී රටාව කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා රටාවක්. එහෙනම් 2 4 6 8 10 12 14 16 එහෙනම් පුතාලා දන්නවා මේ ඉරට්ටේ සංඛ්‍යා රටාවේ ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන තැනට එන්න ඕන කීයද? 18. 18. 18. හොඳයි. අපි ඊළඟ ගැටලුවට යමු. ඊළඟ ගැටලුව පන්තියක සිටින සිසුන්ගෙන් ටොපි චොක්ලට් අයිස්ක්‍රීම් සහ බිස්කට් වලට කැමති ප්‍රමාණය මෙම රූප සටහනේ දැක්වේ. පන්තියේ සිටින මුළු සිසුන් සංඛ්‍යාව 40ක් නම් අයිස්ක්‍රීම් වලට කැමති සිසුන් සංඛ්‍යාව හරිම ලේසි. බලන්න මුළු සිසුන් සංඛ්‍යාව 40ක් නම් එයින් හරි අඩක් චොක්ලට් වලට නේ කියන්නේ 20යි. මුළු සිසුන් සංඛ්‍යාව 40ක් නම් අයිස්ක්‍රීම් වලට කැමති සිසුන් සංඛ්‍යාව. එතකොට චොක්ලට් වලට කැමති හරි අඩක් භාගයක්. එතකොට බිස්කට් වලට කැමති එයිනුත් භාගය කියන්නේ 4න් එකක්. 4න් එකක්. බලන්න එතකොට ඉතුරුයි 4න් එකක්. ඒ 4න් එකක් නැවත දෙකට බෙදිලානේ ටොෆි සහ අයිස්ක්‍රීම් වලට පුතේ. එතකොට අයිස්ක්‍රීම් වලට කැමති ප්‍රමාණය ගත්තොත් කීයක්ද? 8න් එකයි. නේද? මුළු රූපයෙන් 8න් එකක් තමයි අයිස්ක්‍රීම් වලට කැමති. එහෙනම් 40 8න් බෙදුවා නම් උත්තරේ එනවනේ. නේද? එහෙනම් පිළිතුර 40 8න් බෙදන්න 5යි. නේද? 40 8න් බෙදන්න 5යි. එහෙම නැත්නම් දරුවෙකුට මෙහෙම හිතන්නත් පුළුවන්. මුළු වෘතේම 40යි එයින් භාගයක් 20යි චොක්ලට් වලට. එහෙනම් අයිස්ක්‍රීම් වලට 10යි. එහෙනම් බිස්කට් වලට 10යි. ඒ වගේ කොටසක් දෙකට බෙදෙනවා. එහෙනම් 5 බෙදෙනවා ටොපි සහ අයිස්ක්‍රීම් වලට. එහෙනම් අයිස්ක්‍රීම් වලට කැමති පිරිස 5 දෙනයි. බොහොම ලේසි ගැටලුවක්. හොඳයි. අපි යනවා ටිකක් සංකීර්ණ ගැටලුවක් හදන්න. නමුත් මම මේ අමාරු ගැටලුව ලේසියෙන් විසඳන ආකාරය පුතාලාට කියලා දෙනවා.
වෘත්තාකාර සමාන පරතරයෙන් ළමයි එකිනෙකාට මුහුණලා වාඩි වී සිටිති. එහි සිටින මුළු ළමයි ගන්න 18ක් නම් 6 වෙනි ළමයා මුහුණලා සිටින්නේ කීවෙනියාටද? මේ වගේ ගැටලුවක් හොයාගන්න මේ විදිහට දුන්නොත් ලේසිම ක්‍රමයයි තියෙන්නේ. මුළු ළමයි ගාන පුතේ දෙකෙන් බෙදන්න. මුළු ළමයි ගාන දෙකෙන් බෙදන්න. ඒ එන අගයට ඒ බෙදුවාම ඉතිරි අපිට ලැබෙන පිළිතුරට කියවෙන ළමයා දැන් අපෙන් අහන්නේ කීවෙනි ළමයා මුහුණලා සිටිනවද කියලා දැන් මේ ඉඳන් 6 වෙනි ළමයා. ඒ එන පිළිතුරට ඒ 6 එකතු කරන්නේ ඒ සංඛ්‍යාව එකතු කරන්නේ. අන්න ලැබෙන පිළිතුර තමයි 6 වෙනි ළමයා මුහුණලා සිටින ළමයාගේ අංකය. එහෙනම් හරිම ලේසි 18 දෙකෙන් බෙදන්න 9යි 9ට එකතු කරන්න 6 9යි 6යි 15යි. මොකද කරන්නේ මුල් ළමයි සංඛ්‍යාව දෙකෙන් බෙදලා ලැබෙන පිළිතුරට මුහුණලා සිටින ළමයා කියවෙන අංකය එකතු කරනවා. එහෙනම් 6 වෙනි ළමයා මුහුණලා සිටින පුතේ මේ රටාවේ 15 වෙනියාට 15 වෙනියාට පිළිතුර අංක 2 පිළිතුර අංක 2. මේවා මම මේ කියන රටාවලුත් එක්ක ලියා ගන්න පුතාලා. මම හදන ක්‍රමයක් කියනවානේ. දැන් මම මෙතන කිව්වා මුල් ළමයි සංඛ්‍යාව දෙකට බෙදූ විට ලැබෙන පිළිතුරට තෙවිය යුතු ළමයාගේ අංකය එකතු කරා. මුහුණලා සිටින ළමයාගේ අංකය එකතු කරා. ඒක ලියා ගන්න. මොකද මේ ක්‍රමයේම අනිත් පැත්තට අහන්න පුළුවන් අපිට. කලින් ගණිත ගැටලු අපේ පන්තියට සහභාගී වෙන දරුවෝ නම් දන්නවා. නේද? අපි අහනවා 6 වෙනි ළමයා මුහුණලා සිටින්නේ 15 වෙනි ළමයාට නම් එහි සිටින මුළු ළමයි ගණන සොයන්න. එහෙනම් 15 වෙන් 6ක්. ඒ වගේ අවස්ථාවක් කරන්න 15 වෙන් 6ක් අඩු කරලා එන සංඛ්‍යාව දෙකෙන් වැඩි කරනවා. දැන් මෙතන අපි කරේ මුල් ළමයි සංඛ්‍යාව දෙකෙන් බෙදුවාම ලැබෙන පිළිතුරට මුහුණලා සිටින ළමයාගේ අංකය එකතු කරා. හොඳයි. අපි යනවා ඊළඟ ගැටලුවක් බලන්න. ඊළඟ ගැටලුව බලන්න පහත් දැක්වෙන කාඩ්බෝඩ් වලින් සාදා ඇති ඝනක ආකෘතිය දිගහැරිය විට දැකිය හැකි පතරම නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. දැන් මෙතන පුතේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. 3ට විරුද්ධව තියෙන්න බෑ 6. නේද? 3ට විරුද්ධව තියෙන්න බෑ 5. ඒකේ අනිත් පැත්තත් එහෙමයි. 5ට විරුද්ධව 3 තියෙන්න බෑ. 5ට විරුද්ධව 6 තියෙන්න බෑ. දැන් එතකොට මෙතන මෙහෙම තියෙනකොට අපි දන්නවා මේ ගණක රටාවේ මේක සම්මත ගණකයක රටාවක් වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිළිටන්නේ සම්මත ගණකයක එකට විරුද්ධව 6, දෙකට විරුද්ධව 5, 3ට විරුද්ධව 4නේ. එහෙම පුතාලා පරීක්ෂා කරොත් අපිට පේනවා 1 සහ 3 දෙකම නිවැරදි කියලා. හැබැයි මේ ගණකයේ අහන්නේ මේ ගණක පතරම දිගෑරියාමනේ. අන්න එහෙම නිසා මේ ගණකයේ මේ සංඛ්‍යා යොදලා නැත්තම් මේ තිත් යොදලා තියෙන රටාව අනුව අංක 1 ගැලපෙන්නේ නැහැ. නැත්තම් සංඛ්‍යා යෙදිලා තියෙන රටාව සංඛ්‍යා රටාව අනුව නම් හරි 1 සහ 3. හැබැයි මේ ගණකයේ පතරම දිගෑරියාම හරි. ඒතර මේ ගණකයේ මේ දීලා තියෙන පතරම අනුව අංක 1 ගැලපෙන්නේ අංක 3. එහෙනම් පිළිතුර අංක 3. හොඳයි. මේ විදිහට අපි සම්පූර්ණයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා දැන් අවසానයි. දැන් අපි පිවිසෙන්න තියෙන්නේ දෙවෙනි පත්‍රය සාකච්ඡා කරන්න. හොඳයි. අපි දෙවෙනි පත්‍රයට පිවිසෙමු. හොඳයි. දෙවෙනි පත්‍රය අපිට සාකච්ඡා කරන්න තියෙන පිටේ ඡේදයක් ලබා දීලා තියෙනවා. ඡේදය ලබා දීලා තියෙන අපි හොඳට දන්න පාඩමකින් අපේ දරුවෝ නම් අපි මේ පාඩම දීර්ඝව සාකච්ඡා කරා. නුවණැති නායකයා පාඩමෙන් තමයි අපිට ඡේදය දීලා තියෙන්නේ. බලන්න ලබා දීලා තියෙන ඡේදේ අරුණු කිහිපයක් නිසා මේ ගස විස සහිත බව මම දැනගතිමි. පඩි පෙලක් මෙන් අතු විහිදී ඇති මේ ගසට කාට වුවත් පහසුවෙන් නැගිය හැකි. එසේම මේ ගස ඇත්තේ ගමක් ආසන්නේ. එහෙත් ගහේ ඉදුණු ගෙඩි පිරී ඇත. ඉදී වැටුණු නරක්කුණු ගෙඩි ගස යටද පිරී ඇත. ගම්වැසියන් මේ ගසේ ගෙඩි නොකන නිසාය. ඔවුන් ඒවා නොකන්නේ විස සහිත නිසා බව සිතුවෙමි. මේ නුවණැති නායකයා පාඩම 4 ශ්‍රේණිය සිංහල පෙළ පොත. ඉතින් මේ පාඩම මම බොහොම ලස්සනට පාඩම අපි සාකච්ඡා කරා. නාට්‍ය අනුසාරයෙන් මේ පාඩම ඉදිරිපත් කරා. කවුරු හරි දරුවෙක්
බලන්න බැරි වුණා නම් අන්තර්ජාලයේ තියෙනවා පළ ජාතකයේ නුවණැති නායකයා ඒ පාඩම හොයාගෙන මගේ වීඩියෝ එක මම අන්තර්ජාලයේ YouTube එකට දාලා තියෙනවා. පුතාලා ඒක හොයාගෙන නරඹන්න. හොඳයි. එහෙනම් අපි මේකෙන් අහලා තියෙන ප්‍රශ්න වලට පිවිසෙමු. පළවෙනි ප්‍රශ්නේ අහනවා අපිට උපදේශ දීලා තියෙනවා සුපුරුදු පරිදි පිළිතුරු ඡේදයෙන්ම තෝරාගෙන තිත්තිර මත ලියන්න. එහෙනම් බලන්න. අප්‍රාණවාචී බහුවචන පදයක්. අප්‍රාණවාචී පණ නැති බහුවචනයක්. ඒතකොට මෙතන ගොඩක් ගන්න පුළුවන්. නේද? ලේසියෙන්ම තියෙනවා ගෙඩි. නේද? පාඩි. ඒකත් ජත් හැකිනේ. ඒ වගේම මේක ගන්න පුළුවන් අතු. ඒකත් ගන්න පුළුවන්. නේද? හොඳයි. ඔය වචන වලින් එකක් ලිව්වා නම් පුතාලා නිවැරදි. හොඳයි. ඊළඟ ප්‍රශ්නට අපි පිවිසෙමු. කෙටි ඇද පාපිල්ල යෙදුණු පදයක්. කෙටි ඇද පාපිල්ල. කෙටි ඇද පාපිල්ල යෙදුණු පදයක්. එතකොට පුතේ කෙටි ඇදය පාපිල්ලක් විදිහට යෙදිලා තියෙන පදයක් අපි හොයන්න ඕන. එහෙනම් අපිට හම්බ වෙනවා වචනයක් මොකක්ද? දැන් පුතාලා දන්නවනේ කෙටි ඇදේ පාපිල්ලක් විදිහට යෙදින්නේ ර අක්ෂරයට කියලා. කෙටි ඇදේ පාපිල්ලක් හැටියට යෙදින්නේ ර අක්ෂරයට. වෙන අක්ෂර වලට යෙදින්නේ නැහැ. එහෙනම් කෙටි ඇදේ පාපිල්ලක් හැටියට යෙදිලා තියෙන වචනේ තමයි කරුණු. කරුණු. කරුණු කියන වචනේ. හොඳයි. කෙටි ඇදේ යෙදුන වචනයක් නෙවෙයිනේ අහන්නේ. කෙටි ඇදේ පාපිල්ලක් හැටියට. එහෙනම් උ ශබ්දෙන්න ඕන. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. ගමෙහි ජීවත් වෙන මිනිසුන් යන අර්ථ දෙන පදේ. ගමෙහි ජීවත් වෙන මිනිසුන් ගම්වැස්සන්. ගම්වැස්සන්. ඊළඟ ප්‍රශ්නෙට යමු. අතීත කාලේ ඒක වචන පදයක් වුණා. අතීත කාලේ ඒක වචන පදයක් වුණාම එහි ලිංග භේදයක් බලපානවා. හැබැයි මෙතන එහෙම පදයක් ගන්න බෑ නේද? මෙතන තියෙන උත්තම පුරුෂ පදයක්. උත්තම පුරුෂයේදී ලිංග භේදය බලපාන්නේ නැහැ. ප්‍රථම පුරුෂය තමයි ලිංග භේදය බලපාන්නේ. එහෙනම් මෙන්න මේ පද දෙක අපිට ගත හැකිනේ. දැනගතිමි. දැනගනිමි වර්තමාන කාලයි, දැනගතිමි අතීත කාලයි. සිතුෙමි. සිතමි වර්තමාන කාලයි, සිතුෙමි අතීත කාලයි. එහෙනම් ওই පද දෙකෙන් එකක් ලිව්වා නම් පුතාලා නිවැරදි. දැනගතිමි, සිතුෙමි. ඊළඟ ප්‍රශ්නෙට පිවිසෙමු. ළඟ යන්නට සමාන පදයක්. ළඟට කියනවා අසල සමීප කිට්ටු ඒ වචන ගන්න පුළුවන්. හැබැයි මේ ඡේදෙ තියෙන්නේ වචනෙම ලියන්න එපා. එහෙනම් ආසන්නයේ. ආසන්නයේ. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. අනුක්ත පදයක්. ඒ කියන්නේ උක්තයේ ලෙස යෙදිය නොහැකි අනුක්ත රූප පද. එහෙනම් ප්‍රාණවාචී බහුවචනයකට හල්නයන් යෙදුනොත් අනුක්ත වෙනවා. එතකොට ගම්වැස්සන් අනුක්තයි. ඒ වගේම අපිට සර්වනාම පද තියෙනවා අනුක්ත පද. ඔව්හු කියන පදේ ඔවුන් තියෙනවා, මම මා තියෙනවා, අපි අප තියෙනවා. ඒවා පුතාලා මේ වෙනකොට ඉගෙනගෙන ඇති. එහෙනම් අපිට ගම්වැස්සන් වගේම තව පදයක් හම්බ වෙනවා. මෙහි අනුක්ත පදයක් හැටියට ඔවුන්. මේ පද දෙකෙන් එකක් ලිව්වා නම් පුතාලා නිවැරදි. ගම්වැස්සන් අනුක්ත පදයක්. හල්නයන් යෙදিলা ප්‍රාණවාචී බහුවචනයකට හල්නයන් අග යෙදුනොත් එහෙම අනුක්ත වෙනවා. ඒ වගේම ඔවුන් කියන පදය අනුක්ත පදයක්. හොඳයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට පිවිසෙමු. පහතදී ඇති එක් එක් වගන්තිය සඳහා ගැලපෙන වචනය වරහන් තුලින් තෝරා තිත්තිර මත ලියන්න. අහනවා අපෙන් පළවෙනියෙන්ම ප්‍රථම පුරුෂ ස්ත්‍රීලිංග අතීත කාල ඒක වචන ක්‍රියාපදය. දැන් මම කලිනුත් කිව්වා පුතාලට අතීත කාල ඒක වචනේදී ලිංග ભેදේ බලපානවා. විශේෂයෙන් ප්‍රථම පුරුෂේ. ප්‍රථම පුරුෂයේදී ලිංග ભેද ස්ත්‍රීලිංග උක්තයක් නම් ආඛ්‍යාතය ආය කියලා වෙනස් වෙනවා. පුරුෂ ලිංග නම් ඒ කියලා අවසන් වෙනවා. එතකොට මෙතන අහන්නේ ප්‍රථම පුරුෂ ස්ත්‍රීලිංග. එහෙනම් ආඛ්‍යාතය නැත්නම් ක්‍රියාපදයේ අවසන් වෙන්න ඕන ආය කියලා. එහෙනම් මේ අතුරුතරින් අපිට තෝරත හැකි මොකක්ද? දිව්වාය. දිව්වාය. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ බලන්න. වර්තමාන කාල බහුවචන ක්‍රියාපදයක්. වර්තමාන කාලය.
ලිංග ભેදයක් බලපාන්නේ නැහැ. බහුවචන ක්‍රියාපද. දැන් එතකොට මෙතන තියෙනවා ක්‍රියාපද තියෙනවා, ගයති තියෙනවා. තව ක්‍රියාපදයක් නම් තියෙන්නේ දිව්වාය හැරුණාම ගයති. දැන් දිව්වාය අපි ප්‍රථම පුරුෂ අතීත කාලයක වචන දැම්මනේ. එහෙනම් වර්තමාන කාල බහුවචන ක්‍රියාපදයේ ගයති. ගයති. හොඳයි. අපි ඊළඟ එකට යමු. ප්‍රථම පුරුෂ බහුවචන අනුක්ත පදයක්. දැන් පුතේ මෙතන ඉතුරු තියෙනවා නාම පද ගායකයෝ තියෙනවා, නායකයෝ තියෙනවා, ගවයන් තියෙනවා. එහෙනම් ගායකයෝ සහ නායකයෝ අනුක්ත නැහැ. එහෙනම් අනුක්ත පදේ තියෙන්නේ ගවයන්. ගවයන්. අනුක්ත පදයේ ගවයන්. හොඳයි. එහෙනම් අපි පිවිසෙමු ඊළඟ ප්‍රශ්නයට. පහත දී ඇති අදහසට ගැලපෙන ඉඟි වැකිලියන්. යම්කිසි කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා කිරීමයි. ඒ අදහස අපි කියනවා එක හුස්මට නේද? එක හුස්මට කියන ඉඟි වැකියේ අදහස යම්කිසි කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා කිරීමයි. හොඳයි. ඊළඟ එක අපි බලමු. කිසිවක් අත නොහැර කියවීම සහ කතා කිරීමයි. ඒ අදහස දෙන ඉඟි වැකිය තමයි ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර. ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ මේ යෙදුම් වල අර්ථය ලියන්න. පහත යෙදුම් වල අර්ථය තිත්තිර මත ලියන්න. අපි බලමු මොනවද යෙදුම් කියලා. පළවෙනි එක දීලා තියෙනවා අපිට යෙදුම හීන්දාඩිය දැම්ම. අපි හීන්දාඩිය දැම්මා කියන යෙදුම් පාවිච්චි කරනවා ඊතා බියටපත් වීම කියන අර්ථය ලබා දෙන්න නේද? ඊතා බියටපත් වීම කියන අර්ථය තමයි හීන්දාඩිය දැම්මා කියන යෙදුමේ අදහස. අපි බලමු ඊළඟ යෙදුම මොකක්ද කියලා. අහසේ මාලිගා. අහසේ මාලිගා කියලා කියනවා අපි ඉංග්‍රීසි වැකිය ඉටු නොවන සිහින මවන. ඉටු නොවන සිහින මැවීම. ගුරුවත් පොතේ අපිට දක්වලා තියෙන පිළිතුරුම මේවට ලිවිය යුතුයි. ඊළඟට අපි යනවා තවත් වැදගත් කොටසකට විරාම ලක්ෂණයේදී. අපි බලමු එහෙනම් බොහොම ලේසි ප්‍රශ්නයක්. පැන්සලේ වටිනාම කොටස මොකක්ද? අන්න ප්‍රශ්නයක් අහන්න. එහෙනම් ප්‍රශ්නයක් නම් අග ප්‍රශ්නාර්ථ ලකුණ. ඔන්න ඔය විරාම ලක්ෂණේ ප්‍රශ්නාර්ථ ලකුණ පුතාලා යොදලා තියෙනවා. ඊට පස්සේ ඇගේ ගමගින් තොටය වාක්‍ය අවසානයේ තිත. ගින් තොටය නැවතීමේ තිත. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත වචනය යටින් ඉරක් අඳින්න. අපි බලමු මොනවද කියලා. මහලු කියන වචනය. ගොඩක් අය මහලු කියලා ලියද්දි පුතේ අගලු මූර්ධජ ලියනවා. හැබැයි ඒක වැරදි. මහලු කියද්දි අගලු දන්තජ විය යුතුයි. මෙන්න පුතාලා මෙන්න මේ විදිහට ඉර ගහලා තියෙනවා. අංක 2 වචනේ. මහලු. ඊළඟ වචනේ බලමු විශිෂ්ට. දැන් මේ වචනේත් ගොඩාක් දරුවෝ අරද්දනවා. ගොඩක් අය නිවැරදි පිළිතුර හැටියට ගන්න අංක 3. ඒක වැරදි. විශිෂ්ට කියලා ලියද්දී නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. අංක 1. හොඳයි. අපි යමු අක්ෂර වින්‍යාසයේ දැනුම පරීක්ෂා කරන්න දීලා තියෙන 3 වෙනි ප්‍රශ්නය බලන්න. සාමාන්‍ය මෙතන තියෙන්නේ හරි සරල රීතියක් නේ පුතේ. යන්සේ යෙදුනහම අපි දන්නවා ඉස්සරහා කුරට හල් කිරීම යෙදෙන්නේ නැහැ. එහෙනම් සාමාන්‍ය කියලා නිවැරදිව ලියලා තියෙන්නේ අංක 3. අංක 3. හොඳයි. පහත පදවලට ගැලපෙන විරුද්ධ පදයේ තිත්තිර මත ලියන්න. පුහුණු. එහෙනම් බොහොම ලේසි පදයක් තියෙන්නේ නු දැම්ම නම් විරුද්ධ පදේ හැදෙනවා. නු පුහුණු. පුහුණු. නු පුහුණු. ඒ වගේම ආරම්භය එහෙනම් විරුද්ධ පදේ අවසානය. මේවා දෙකේ පන්තියේ ඉඳගෙන පුතාලා ඉගෙනගෙන තියෙනවා. හොඳයි. පහත පද දෙකේ අදහස තිත්තිර මත ලියන්න. බලන්න මොකද්ද පදේ කියලා. චමත්කාරය. චමත්කාරය කියන්නේ අදහස මොකද්ද? ලස්සන. සුන්දරත්වය. සුන්දරත්වය. ඊළඟ අඩිතාලම. අඩිතාලම. මේ අපේ 4 ශ්‍රේණියේ සිංහල පෙළ පොතෙන් ගත්ත වචනම. අඩිතාලම කියනවා අත්තිවාරම. නැත්නම් පදනම. අත්තිවාරම. හොඳයි. පහත වාක්‍ය ලිඛිත බසට හරවා නැවත ලියන්න. ලිඛිත බසට හරවන්න.
එහෙනම් කතා කරන භාෂාවෙන් තියෙන මේ වාක්‍ය ලියන බසට ව්‍යාකරණානුකූලව ලියන්න තමයි අපිට කියලා තියෙන්නේ. බල්ලෝ හොරුන්ට බුරනවා. අපි බලනවා කවුද බුරනවා කියන ක්‍රියාව කරන්නේ බල්ලෝ ප්‍රාණවාචී බහුවචනයක්. බුරනවා දැන් බුරනවා. එහෙනම් වර්තමාන කාලයි. එහෙනම් පුතාලා ලියන්න ඕන බල්ලෝ හොරුන්ට බුරති. බල්ලෝ හොරුන්ට බුරති. ඊළඟ වාක්‍යයම ගායකයෝ ගී ගැයුවා. කවුද ගැයුවේ? ගායකයෝ ප්‍රථම පුරුෂයි ප්‍රාණවාචී බහුවචනයි. එතකොට ගැයුවා කිව්වහම ගයලා ඉවරයි අතීත කාලයි. එහෙනම් ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී බහුවචන අතීත කාල වාක්‍යයක් ලියද්දී අපිට ආකාර දෙකකට ලියත හැකි. අතීත කාල නම් ගැයුවෝය කියලා ලියන්නත් පුළුවන්, ගැයූහ කියලා ලියන්න. මේ ආකාර දෙකෙන් එකකට ලිව්වා නම් පුතාලා නිවැරදි. ගායකයෝ ගී ගැයුවෝය, එහෙම නැත්නම් ගායකයෝ ගී ගැයූහ. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට පිවිසෙමු. පෙළ පොතේ අපි මෙහි ප්‍රශ්න පත්‍රය පොඩ්ඩක් හදාගන්න වෙනවා. 5 ශ්‍රේණියේ සිංහල පෙළ පොත්වල කියලා මාගේ අතේ ඉදලා තියෙන්නේ. වෙන්න ඕන පහත පාඩම් 3-4 ශ්‍රේණි සිංහල පෙළ පොත්වලට උපුටාගත් මුල් කෘති නම් කරන්න. මොනවද? පළවෙනි කෘතිය අහලා තියෙනවා පොත් කුරුල්ලා. පොත් කුරුල්ලා උපුටාගත්තේ විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි මහත්මියගේ සතුටු කෝච්චිය කියන පද්‍ය සංග්‍රහයෙන්. එහෙනම් ලියලා තියෙන ඕන පුතාලා සතුටු කෝච්චිය. ඊළඟට පුංචි වුණත් පුංචි අපට හිතන්න පුළුවන්. මේ රත්නශ්‍රී විජේසිංහ මහතාගේ ගල් අරඹේ ඇතින්නියා පද්‍ය පන්තියෙන් තමයි මේ කොටස උපුටා ගත්තේ. හොඳයි. අපි යනවා ඊළඟට ඉංග්‍රීසි භාෂාවේ දැනුම පරීක්ෂා කරන ප්‍රශ්න බලන්න. බොහොම ලේසි වචනයක් අපිට තියෙන්නේ WATER water. මොකක්ද? ලියන්න ඕන පුතාලා සිංහලෙන් ජලය. ඊට පස්සේ milk කියනවා කිරි. බොහොම ලේසි ප්‍රශ්න දෙකක්. අපිට ඉංග්‍රීසි භාෂාවෙන් ලකුණු 6ක් ලබා ගන්න ප්‍රශ්න ඉදලා තියෙනවා. පහ සඳහන් ඉංග්‍රීසි වාක්‍ය වල අර්ථය සිංහලෙන් ලියන්න. බලන්න මොකද්ද වාක්‍යය? How are you? අපි අහනවා ඔබට කොහොමද? එහෙම නැත්නම් ඔබේ සැප සනීප කොහොමද? ඔබට කොහොමද? ඊළඟට is this yours? අන්න උපකාරක ක්‍රියාපදයේ මුලට දැම්මහම නිර්මාණය වෙන්නේ ප්‍රශ්නයක්. is this yours? යම් කිසි වස්තුවක් ඉදිරියෙන් තියෙනකොට මේ ඔබගේද? මේ ඔබගේද? ඊළඟ වාක්‍ය බලමු. let's go. අපි යමු. හරි. අවසාන ක්‍රියාකාරකම් බලමු අපිට ඉංග්‍රීසි භාෂාවේ දැනුම් පරීක්ෂා කරන. පහ සඳහන් වගන්තිය ඉංග්‍රීසියට හරවා ඉංග්‍රීසි අකුරින්ම ලියන්න. එහෙනම් සිංහල අදහස ඉංග්‍රීසියට හරවන්න. කරුණාකර මට උදව් කරන්න. කරුණාකර මට උදව් කරන්න. එහෙනම් කරුණාකර please උදව් කරන්න. help me. please help me. please help me. එහෙනම් අපි දැන් යනවා පුතේ දෙමළි භාෂාවෙන් අපෙන් අහන ප්‍රශ්න බලන්න. දෙමළ භාෂාවෙන් අපෙන් අහනවා පහත වගන්තිය දෙමළෙන් කියන ආකාරයේ සිංහල අකුරෙන් ලියන්න. වතුර බොන්න. වතුර බොන්න. තන්නීර් කුඩියුංගල්. තන්නීර් කුඩියුංගල් මේ ලයනු මූර්ධජ ලියන්න. මේ විදිහටම ලියන්න උත්සාහ කරන්න පුතා. තන්නීර් කුඩියුංගල්. ඊළඟට පහත වාක්‍යයේ අදහස සිංහලෙන් ලියන්න. මේ දෙමළ භාෂාවෙන් අපිට දීලා තියෙනවා. ඉනිය පුත්තාණ්ඩු ආලු තුක්කල්. ඉනිය පුත්තාණ්ඩු ආල් තුක්කල්. අද දවසට ගැලපෙන වාක්‍යයක් නේද පුතේ? සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. මෙහෙම ප්‍රාර්ථනාවක් ලියනකොට අවසානයේ මේ තිත්තුල යෙදීම කරන්න. එතකොට කවුරුවක්වත් කාටවත් අපිට වැරදි දාන්න බෑ. මේ අංග සම්පූර්ණව විරාම ලක්ෂණ යෙදීම තියෙනවා. හොඳයි. දැන් අපි යනවා මේ රචනයේ තියෙන පුතාලා කැමතිම කොටසක. ඒ කියන්නේ රචනය නැත්තම් කිසියම් මාතෘකාවකට වාක්‍ය කිහිපයක් ලිවීම. අපිට දීලා තියෙන බොහොම ලේසි මාතෘකාවක්. මේ දවස්වල සුලභව කතා කරන මාතෘකාවක්. අපාවට පරිසරයේ අපිට ජීවත් වීම උදෙසා අවශ්‍ය දේ සපයයි.
පරිසරයේ සුරැකීම අපගේ යුතුයකමකි. පරිසරයේ සුරැකීම එහෙනම් සුරැකීමු යෝජනාවක්. දැන් මේ වගේ මාතෘකාවක් දුන්නාම පුතේ අපි පරිසරයේ සුරකින ආකාරයක් කියලා ඉන්නේ ආකාරයෙන් පරිසරයේ සුරකිමු කියලා ලියන්න ඕන. එතකොට අන්නේ පරිසරයේ සුරකිමු කියන වචන දෙක හැර අපේ වාක්‍යයේ වචන 5කට වැඩි විය යුතුයි. එහෙනම් පරිසරයේ සුරකින්න අපි මොකද කරන්න ඕන? පළවෙනිම දේ පුතේ පරිසරයේ සුරකින්න නම් අපි ගස්වැල් ආරක්ෂා කරන්න ඕන. අලුතෙන් ගස් වවන්න ඕන. මොකද ලංකාව නම් වෙලා තියෙනවා ශීඝ්‍ර වන විනාශය වෙන රටවල් අතරින් පළවෙනි තැනට. නේද? මේ වනාන්තර ප්‍රමාණය ලංකාවේ තියෙන වනාන්තර ප්‍රමාණය ලංකාවේ ඉන්න ජනගහනයට ප්‍රමාණවත් නැහැ. දීර්ඝ වශයෙන් මිනිස්සු අපේ ලංකාවේ පුදුම විදිහට හිටපිට නැති අකාරුණික මිනිසුන් කොට්ටාසයක් තමයි බිහි වෙලා තියෙන. අනාගතය ගැන හිතන්නේ තම පරිසරය ගැන හිතන්නේ ගහකොළ ගැන හිතන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු. මේකට මේ දුප්පත් පොහොසත් ભેදයක් නැහැ, උගත් නුගත් ભેදයක් නැහැ. උගත් මිනිස්සු පවා ඉන්නවා ඒ විදිහට හැසිරෙන. ඉතින් මම හිතන්නේ සතුන්ගෙන් පරිසරයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු පරිසරයට කරන හානිය අප්‍රමාණයි. ඒ නිසා තාම කාලීන මාතෘකාවක් මේ පිළිබඳ කතා කරන්න බොහෝ දේ තියෙනවා. අපි බලමු. එහෙනම් පරිසරය සුරකින්න පළවෙනි දේ මොකද කරන්න ඕන? ගස්වැල් වවන්න ඕන. ඒ වගේම වන සම්පත ආරක්ෂා කරන්න ඕන. ඒකම වර්තමානයේ දැනට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පරිසර දූෂණයට කැලිකසල ප්‍රශ්නය. විශේෂයෙන් දි รา පත් නොවන කැලිකසල. ඒවා නිසි පරිදි අපි බැහැර කිරීමක් වෙන්නේ නැහැ. මම කියනවට අද බලන්න ඔබේ ගෙවත්තේ යම් තැනක් කාරලා ඔබට දි รา පත් නොවන බොහෝ දේවල් හම්බ වෙන එකක් නැද්ද? ඔබට ටොපිකොල් හම්බ වෙයි. බෙහෙත් කවර හම්බ වෙයි. එහෙම නැත්නම් ඔබ පාවිච්චි කළ ඉවත් කරපු පෑන් බට හම්බ වෙයි. පොලිතින් බෑග් නම් අනන්ත අප්‍රමාණ හම්බ වෙයි. යෝගට් කෝප්ප හම්බ වෙයි. මේවා පුතේ පරිසරේ දි รา පත් වෙන්නේ නැහැ. සෑහෙන කල් ගියක්. වසර 100 ගණන් ගියක් දි รา පත් වෙන්නේ නැහැ. එතකොට පරිසරයේ දි รา පත් වෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඒවා ගැඩවිලින්ට ආහාර විදිහට අරගෙන පස සරු කරන්න විදිහක් නැහැ. එතකොට එහෙනම් දි รา පත් වන්න නැති දේවල් තියෙනවා නම් පරිසරයේ ශාක හොඳින් වර්ධනය වෙන්නේ නැහැ. අනාගතයේ ශාක වර්ධනය වෙන්නේ නැහැ කියන්නේ අනාගත ලෝකයට ප්‍රශ්න රාශියක් ඇති වෙනවා පස નિසරු වීම තුලින්. ඉතින් ඒ නිසා අපි බොහෝම සංවේදීව හිතන්න ඕන මාතෘකාවක් ගැටලුවක් ඒ ප්‍රශ්නේ කැලිකසල බැහැර කිරීම. කොහොමද විධිමත්ව කැලිකසල බැහැර කරන්නේ? ඊළඟට මේ ඔක්කොම කරා වගේම අපි ආරක්ෂා කරගන්න ඕන අපිට දීපු වටිනා සම්පත් තියෙනවා. ගංගා ඇලදොල දිය ඇලි අන්න ඒවා ආරක්ෂා කරගන්න ඕන. මොකද වර්තමානයේ විශේෂයෙන් කතා කරන්න තියෙනවා මම බොහෝ සංචාරයන් රට පුරා ගියහම මම දැක්කා ඒ හැම තැනකම අපේ මිනිස්සු ගිහිල්ලා අපවිත්‍ර කරලා සුන්දර ගංගාවක් තියෙනවා. එහෙම නැත්නම් සුන්දර දිය ඇල්ලක් තියෙනවා. අනේ එතන මත්පැන් බෝතල් කටු එහෙම නැත්නම් කෑම කාපු බෑග් ඒ වගේම මිනිස් අසූචි මේ වගේ දේවල් වලින් මේ සුන්දරත්වය විනාශ කරලා හරිම දුක හිතෙනවා මේ කතා බැලුවාම. ඇයි මේ මිනිස්සුයෝද මේ ගිහිල්ලා තියෙන්නේ? කවුද මේ මෙතනට ගිහිල්ලා තියෙන්නේ? මිනිස්සුයෝ. මිනිස්සයා කියන්නේ මනසින් උසස් සතා. එහෙනම් ඒ වචනයට පමණක්ද මනසින් උසස් වෙන්නේ? බොහොම දුක හිතෙනවා මේව දැක්කහම. මේව රටේ සම්පත් අනාගතෙන් අපි ණයට ගත්ත දේවල් නේද? මේවා ආරක්ෂා කරන්න ඕන. අපේ පුංචි කැපකිරීමක් අපිට කරන්න වෙනවා ඒ සඳහා. එහෙම නැත්නම් අපි මේ අපේ බෙල්ල අපිම මිරික ගන්නවා වගේ කාර්යයක් මේ අපි කරන්නේ පරිසර දූෂණය. එහෙනම් ඉන්නේ නිසා මම මෙන්න මේ වාක්‍ය තුන ලියන්න කල්පනා කරා පුතේ. පළවෙනි වාක්‍ය විදිහට මම මෙහෙම ලිව්වා. වන විනාශයේ වළක්වා අලුතින් වන වගා ඇති කර අපි පරිසරය සුරකිමු. ඔන්න පළවෙනි වාක්‍ය. පුතාලා ලියා ගන්න බැරි වුණා නම් ඊළඟට මම කිව්වා අර කැලිකසල ප්‍රශ්නේ මම මෙතන දැම්මා කැලිකසල ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා. ඒක ලියන්න පුළුවන් නේද? දි รา පත් නොවන කැලිකසල නිසි පරිදි බැහැර කර අපි පරිසරය සුරකිමු. එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කියන වචනේ මම දැම්මා. ඊළඟට ගංගා දිය ඇලි දූෂණය වීමට නොදී ආරක්ෂා කර අපි පරිසරය සුරකිමු. ඔන්න ඔය ආකාර වාක්‍ය තුනක් ලිව්වා නම් පුතාලට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. හොඳයි. අපි යනවා මේ ගැටලු මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන වැදගත්ම කොටසකට. ඒ තමයි අපේ ගණිතයේ කොටස. ගණිතයේ ප්‍රශ්න 14ක් අපිට ලැබෙනවා.
බොහොම ලේසි ප්‍රශ්න 14ක් ලකුණු 28ම අපිට ලබා ගන්න පුළුවන් හොඳ කල්පනාවෙන් කරන දරුවෙකුට. පළවෙනි ප්‍රශ්නය ලැබෙන්නේ අපිට සංඛ්‍යා අවබෝධයේ පාඩමෙන්. දැන් අපි මේ වෙනකොට පුතේ 5 ශ්‍රේණියේ පොතේ සංඛ්‍යා අවබෝධයේ ස්ථානීයගේ පටිපාටිගත කිරීම එකතු කිරීම කියන පාඩම් අවසන් කරලා තියෙන්නේ. දැන් ජනවාරි මාසයේ අපේ පාඩම් වලට එනවා අඩු කිරීම දිග දුර බර කාලය කියන පාඩම් ටික අපි අවසන් කරනවා ඉක්මනින්ම. එහෙනම් අපි බලමු 5010 ඉලක්කමේ ලියන්න බලන්න අපි මේ විදිහට ලිව්වා නම් වඩාත් නිවැරදි. මේ වගේ ලියද්දී පුතේ මෙහෙම දෙයක් තියෙනවා. දහසේ ගොඩේ එක ඉලක්කමක් තියෙනවා නම් අපි ඈඩ් කළත් කමක් නැහැ නැතත් කමක් නැහැ. හැබැයි දහසේ ගොඩේ ඉලක්කම් දෙකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඈඩ් කරලා ලිය යුතුයි. එහෙනම් මෙතන 5010 මෙහෙම ලියන්න පුළුවන් පුතාලට එකතු කරලා ලියන්නත් පුළුවන්. ඊළඟ එක පහත කොටුව තුල ඇති රෝම සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට. එතකොට මේ රෝම සංඛ්‍යා හඳුනගෙන ඒවා ආරෝහණ ක්‍රමයට විශාල කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාවට. එහෙනම් අපිට පේනවා මෙතන තියෙන කුඩාම සංඛ්‍යාව තමයි පුතේ 4. 4 5 ඊළඟට තියෙනවා 9. ඊළඟට තියෙනවා 15 ඊළඟට 19 ඊළඟට 19ට පස්සේ 20. එහෙනම් අපි මෙන්න මේ විදිහට ලියමු. 4 5 9 15 19 20. අපි යමු ඊළඟ ගැටලුව බලන්න. 0.2ක් අඳුරු කර දක්වන්න. මේ රූපෙන් 0.2. එතකොට 0.2 කියන්නේ 10න් 2ක්. නේද? 0 කියන්නේ නෑ 0.2. 10ට කපලා කොටස් දෙකක් 10න් 2ක්. එතකොට මෙතන 10ක් නෑනේ පුතේ. 10ක් නෑ. මෙතන තියෙන්නේ 5යි. එහෙනම් 10කින් 2ක් නම් 5කින් 1යි. පුතාලා මේ කොටු පහෙන් කැමැති කොටුවක් අඳුරු කර දක්වන්න. අන්න එතකොට සම්පූර්ණයෙන්ම පාට ගන්න ඕනේ. හරි දාන අතට අපි ඉරි කිහිපයක් ඇඳලා අඳුරු කරලා පෙන්වුවාම ප්‍රමාණවත්. මේකෙදි පාට පාවිච්චි කරන අපිට අවසරයක් නැහැ. අපිට පුළුවන් පැන්සල හෝ පෑන පමණක් පාවිච්චි කරන්න. ඊළඟ ප්‍රශ්නේ හරිම ලේසි ප්‍රශ්නයක්. අඳුරු නොකර ඉතුරු කොටස භාග සංඛ්‍යාවල් ලෙස දක්වන්න. එතකොට දැන් 5න් එකක් අඳුරු කරලා ඉතුරුයි 5න් 4ක්. 5න් 4ක්. ඊළඟට බොහොම ලේසි ගැටලුවක් අපිට තියෙන්නේ ಗುಣ කිරීම සහ එකතු කිරීම. පුතාලා දන්නවා මේ අවස්ථාවකදී මුලින්ම කරන්න ඕන ಗುಣ කිරීම කියලා. එහෙනම් 275 දෙකෙන් වැඩි කරන්න. ඒනාගෙන් 196 අඩු කරන්න. පුතාලා දන්නවා 275 දෙකෙන් වැඩි කරොත් උත්තරේ එනවා 550. 550න් අපි 196ක් අඩු කරමු. 10න් 6ක් 4යි. 14න් 9ක් 5යි. එතකොට 4න් එකක් 3යි. උත්තරේ 354යි. ඒ උත්තරේ තියෙනවා නම් හැම දරුවෙක්ම නිවැරදි. ඊළඟට අපිට දීලා තියෙනවා වටේ දිග හොයන්න. එතනදි පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා. මොකද මේ එක පාදයක අපිට දිග දීලා නැහැ. නමුත් ඒ පාදයේ දිග අපිට හොයාගන්න පුළුවන් බලන්න. මෙන්න මේ පාදයේ දිග වෙන්නේ උඩ තියෙන 5 සහ 3 ඒ දිගෙහි එකතු. ඊට පස්සේ මේ අපි මේ වටේම දිග හොයනකොට පුතේ මේ වටේම දිග අරන් එකතු කරන්න අවශ්‍ය නැහැ. මම මේ තිත්ති දාපු කොටස් දෙක තියෙනවානේ. අන්නේ කොටස් දෙක එකතු කරලා දෙකෙන් වැඩි කරන්න. L හැඩයක් එන රූපයක නම් එහෙමයි කරන්නේ. උස සහ ආධාරක පාදය ඒ පාද දෙක එකතු කරලා දෙකෙන් වැඩි කරන්න. එහෙනම් මේ දිග පාදයේ වෙනවා 5 සහ 3. ඒ වගේම උස වෙනවා 5යි. ඔන්න ඔය සංඛ්‍යා තුන එකතු කරනවා. එතකොට 5යි 5යි 10යි 3යි 13යි 13 දෙකෙන් වැඩි කරාම 26යි. එහෙනම් මේ රූපේ වටේ දිග වෙනවා සෙන්ටිමීටර 26ක්. සෙන්ටිමීටර 26ක්. ඊළඟ ප්‍රශ්නෙට යමු. අපිට ලබා දීලා තියෙන එකතු කිරීමේ ගාණ කම්හලක සේවකයෝ 1978ක් සිටිදී මුළු සේවක සංඛ්‍යාවෙන් සේවකයන් 798 දෙනෙක් ඉවත්ව ගිය පසු ඉතුරු සේවක සංඛ්‍යාව කියන්නේ අඩු කිරීමේ ගාණක් තියෙනවා. එහෙනම් 1978න් අඩු කරන්න 798. හරිම ලේසි නේද පුතේ? 8න් 8ක් බිඳුවයි. 7න් 9ක් බෑ. 17න් 9ක් 8යි. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ 8යි. 8න් 7ක් 1යි. 1යි. 1180යි. පිළිතුර 1180යි.
හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඉඩමක පොල් ගස් 176ක්ද කෙසෙල් ගස් 38ක්ද වගා කර ඇත. වගා කර ඇති මුළු කෙසෙල් හා පොල් ගස් ගණන. හරිම ලේසි 176ට 38 එකතු කරන්න තියෙන්නේ. එහෙනම් 8යි 6යි 14න් 4 එකක් ඉතුරුයි. 7යි 3යි 10යි 1යි 11න් එකක් ඉතුරුයි. 1යි 1යි 2යි. පිළිතුර 214යි. හරිම ලේසි ප්‍රශ්න. අපි ඊළඟ ප්‍රශ්නයක් බලමු. මැතිවරණයකදී පළමුවෙන්නා ඡන්ද ලැබූ ඡන්ද සංඛ්‍යාව 116897කි. දෙවන්නා ලැබූ ඡන්ද සංඛ්‍යාව 98683කි. දෙදෙනා ලැබූ ඡන්ද සංඛ්‍යාවන්හි වෙනස. එහෙනම් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අපි අඩු කරමු. 116897න් අඩු කරමු 98683. හරිම ලේසි. 7න් 3ක් 4යි 9න් 8ක් 1යි 8න් 6ක් 2යි 6න් 8ක් බෑ 16න් 8ක් 8යි. අන්න එතකොට මෙතන තියෙන්නේ 10යි 10න් 9ක් 1යි. පිළිතුර 18214යි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයක් බලමු. පොතක පිටු 186ක් ඇත. එවැනි පොත් 8ක තිබෙන පිටු ගණන. එහෙනම් බොහොම ලේසි ගාණක්, ගුණ කිරීමේ ගාණක්. 186 8න්. එතකොට පුතේ 8 වරක් 6 48න් 8යි 4ක් ඉතුරුයි. 8 වරක් 8 64යි 4යි 68න් 8 6ක් ඉතුරුයි. 8 වරක් 1 8යි 6යි 14යි. පිළිතුර 1488. 1488. අපි ඊළඟ ගැටලුවට යනවා. පෑනක මිල රුපියල් 12.50යි. පෑන් 5ක මිල. එහෙනම් මිල හොයන්න තියෙන්නේ හැබැයි ಗುಣ කිරීමේ ගාණ. නේද? එහෙනම් 12.50 5න් වැඩි කරමු. සාමාන්‍ය සංඛ්‍යා විදිහට වැඩි කරලා අපි පිළිතුරේ රුපියල් 7 වෙන් කරමු. 5 වරක් බිඳුවයි. 5 වරක් 25න් 5යි 2ක් ඉතුරුයි. 5 වරක් 2 10යි 2යි 12න් 2 එකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 1යි 6යි. එහෙනම් පිළිතුරේ 7 ස්ථාන 2 අයින් කරන්න පිළිතුර වෙනවා රුපියල් 62යි 50යි. පිළිතුර ලියද්දි පුතාලා රුපියල් යෙදිය යුතුමයි රුපියල් 62යි 750යි. ඊළඟ ගැටලුවටත් අපි පිවිසෙමු. එය කාලය සම්බන්ධ ගැටලුවක් අපිට දීලා තියෙන්නේ. සම්මන්ත්‍රණය පෙරවරු 8:30 සිට පැය 2යි මිනිත්තු 15ක් පුරා පැවැත්වුණි. සම්මන්ත්‍රණය අවසන් වූ වේලාව. හරිම ලේසි නේද? 8:30ට 2:15ක් එකතු කරන්න. එහෙනම් අපි දන්නවා 30යි 15යි 45යි 8යි 2යි 10යි. එහෙනම් අවසන් වුණේ පෙරවරු 10යි 45ට. පෙරවරු 10යි 45ට. මෙහිදී මැද තියන්න ඕන එක තිතයි. පිළිතුර ලියද්දි පුතාලා ලියන්න ඕන මෙහෙම පෙ තිත ව තිත 10 තිත 45. පිළිතුර ලියද්දි මැද එක තිතයි තියන්නේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පාසල් ගොඩනැගිල්ලක දිග මීටර් 56ක්ද පළල දිගෙන් අඩක්ද වේ. අඩක්. එහෙනම් දිගෙන් අඩක් කියන්නේ අර්ධයක් භාගයක්. එහෙනම් 56න් භාගයක්. දිග 56යි 56න් භාගය කීයද පුතේ? 28යි. නේද? මීටර් 28යි. මීටර් 28යි. හොඳයි. එක්තරා ප්‍රාථමික විදුහලක වැසි දිනක ළමුන්ගේ පැමිණීම් පිළිබඳ තොරතුරු පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ. බලන්න සිසුන් ඉන්නවා මුළු 50ක් ඉඳලා තියෙනවා. එක ශ්‍රේණියේ ඉඳන් පහ ශ්‍රේණිය දක්වා පන්ති තියෙනවා. අහනවා පාසලේ මුළු පැමිණීම කොතෙක්ද? එතකොට පුතේ එක ශ්‍රේණියේ ළමයි 25යි ඇවිල්ලා තියෙන්නේ. දෙක ශ්‍රේණිය ඇවිල්ලා 35ක්, තුන ශ්‍රේණිය 35ක් ඇවිල්ලා, හතර ශ්‍රේණියේ 40යි, පහ ශ්‍රේණියේ 50 දෙනාම ඇවිල්ලා. හොඳයි. එහෙනම් අපි එකතු කරමු 50 40 35 35 25. එකතුව අපිට එනවා 5යි 18යි මුළු එකතුව 185යි. 185යි. පිළිතුර පුතාලා ලියදින්න 185. කටු වැඩ කොලයක හදලා පිළිතුර දාන්න. අහනවා අඩුම පැමිණීමත් වැඩිම පැමිණීමත් අතර වෙනස. හරිම ලේසි. වැඩිම පැමිණීම 50යි. අඩුම පැමිණීම 25යි. එහෙනම් 50න් 25ක් අඩු කරාම 25යි. හරිම ලේසි ඒක. ඊළඟට තවත් අපෙන් අහනවා වගුවක් ඇසුරෙන් නගර අතර දුර තමයි මේ වගුවේ දක්වලා තියෙන්නේ. බලන්න අහලා තියෙන්නේ අනුරාධපුරයේ සිට බදුල්ලට දක්වා දුර දක්වලා තියෙන්නේ. අපෙන් අහන ප්‍රශ්නය අපි මේ වගේ ගැටලුවක මේ සම්පූර්ණ කරගන්නම අවශ්‍ය නැහැ. නමුත් පුතාලා මතක තියාගන්න මේක හොයන්නේ කොහොමද කියලා. දැන් මේ බලන්න
අනුරාධපුරයේ සිට අවිස්සාවේලට දුර හොයන්න කිව්වොත් අනුරාධපුර අඹේපුස්ස දුරයි අඹේපුස්ස අවිස්සාවේල දුරයි එකතු කරන්නේ දෙක මේ එල් හඩේට දෙක එකතු කරා 196ක්. ඊළඟට අපෙන් ඇහුවොත් එහෙම අඹේපුස්ස සිට බදුල්ලට දුර හොයන්න. පුතේ අඹේපුස්ස ඉඳන් අවිස්සාවේලට 42යි. අවිස්සාවේල ඉඳන් බදුල්ලට 172යි. ඒ දෙක එකතු කරන්න. 172යි 42යි එකතු කරනවා. අන්න එතකොට එනවා අඹේපුස්ස ඉඳගෙන බදුල්ලට දුර. දැන් අපෙන් කවුරු හරි අහනවා අනුරාධපුරයේ සිට බදුල්ලට දුර එකතු කරන්න. පුතාලට ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අනුරාධපුර අඹේපුස්ස 154යි. අඹේපුස්ස අවිස්සාවේල 42යි. අවිස්සාවේල බදුල් 172යි කියන සංඛ්‍යා තුනම එකතු කරන එක. ඒ පළවෙනි ක්‍රමය. එහෙම නැත්නම් කරන්න පුළුවන් පුතාලට මේ අනුරාධපුර අවිස්සාවේල කියලා තියෙන 196ට අවිස්සාවේල ඉඳන් බදුල්ලට තියෙන 172 එකතු කරන එක. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අනුරාධපුර අඹේපුස්ස කියලා තියෙන 154ට අඹේපුස්ස බදුල්ල කියලා තියෙන 214 එකතු කරන එක. එහෙනම් අපිට ඒ කොයි ආකාරයෙන් අපි ලේසිම දේ මම නම් මෙතන දකින්නේ මේ අනුරාධපුර අවිස්සාවේල 196ට අවිස්සාවේල බදුල්ල 172 එකතු කරනකොට එතකොට 6යි 2යි 8යි 8යි 6යි 2යි 8යි 9යි 7යි 16න් 6 එකක් ඉතුරුයි 2යි 1යි 3යි 368ක් එනවා අනුරාධපුර සිට බදුල්ල දක්වා දුර. අපෙන් ඊළඟ ප්‍රශ්නය අහනවා අනුරාධපුර සිට අපෙන් අහන්නේ අනුරාධපුර සිට අඹේපුස්ස අවිස්සාවේල හරහා බදුල්ලට දුර. දැන් අපි හොයලා ඉවරයිනේ පුතේ නේද? අනුරාධපුර අඹේපුස්ස අවිස්සාවේල හරහා බදුල්ලට දුර අර සංඛ්‍යා තුන එකතු කිරීම හෝ මේ 196ට 172 එකතු කරනවා. එහෙම නැත්නම් 214ට 154 එකතු කරනවා. එහෙනම් මේ ආකාරයෙන් අපිට හදන්න පුළුවන් 8යි 7යි 5යි 12යි 4යි 16න් 6 එකක් ඉතුරුයි 3යි 368යි. බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන් කිලෝමීටර් 368යි. ඊළඟ අපෙන් අහනවා අවිස්සාවේල සිට අනුරාධපුරයට ඇති දුර. අවිස්සාවේල සිට අනුරාධපුරයට අවිස්සාවේල සිට අනුරාධපුරයට අපි එහෙනම් 154යි 42යි එකතු කරනවා. පිළිතුර 96යි කිලෝමීටර 196යි. කිලෝමීටර 196යි. ගණිතයේ ප්‍රශ්න සියල්ලම අවසానයි. දැන් අපි පිවිසෙමු පුතේ පරිසරයේ ප්‍රශ්න ටික බලන්න. එහෙනම් බලන්න පළවෙනි ප්‍රශ්නය ලංකාවේ ජාතික සත්වයා වන්නේ පුතාලා දන්නවා වලිකුකුලා ජාතික පක්ෂියා. ජාතික සත්වයා දඬුලේනා. දඬුලේනා. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. පෘතුගීසීන් ලක්දිවට පැමිණි වර්ෂය අපි දන්නවා. පෘතුගීසීන් පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 1505. ක්‍රිස්තු වර්ෂ 1505. ඊළඟ ප්‍රශ්නය සුළඟේ වේගය මනින උපකරණය. වේගය මනින්නේ පුතේ අනිලමානය නේද? සුළං හමන දිශාව තමයි සුළං දිශා දර්ශකයෙන් හොයන්නේ. වේගය මනින්නේ අනිලමානය. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යමු. බුලත් කොළයට සමාන කොළ ඇති ශාකය. බුලත් කොළයට සමාන කොළ ඇති ශාක තියෙනවා. වෙනිවැල් කොළය තියෙනවා. ඒ වගේම රසකින්ද කොළය තියෙනවා. ඒ වගේම ගම්මිරිස් කොළය තියෙනවා. ඒ වගේම තිප්පිලි කොළය තියෙනවා. එහෙනම් මෙතනින් අපිට තියෙනවා ගම්මිරිස් කොළය. ගම්මිරිස්. ඊළඟ ප්‍රශ්නෙට යමු. මැටි යොදා තම කැදැල්ල තනන පක්ෂියා. ඔන්න මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම අපේ පුතාලා කලබල වෙලා රන් කුඹලට ගහනවා. රන් කුඹල පක්ෂියෙක් නෙමෙයි කෘමියෙක්නේ. නේද? එහෙනම් රන් කුඹල වැරදි. මැටි යොදා කැදැල්ල තනන පක්ෂීන් දෙන්නයි. ඒ තමයි වැහිලිහිනියා හා සියක්කාරය. එහෙනම් මෙතන ඉන්නවා වැහිලිහිනියා. මේ තියෙන වැහිලිහිනි කූඩුව. මැටි යොදලා තමන්ගේ කටේ කෙල යොදලා බොහොම ආරක්ෂිත කූඩුවක් නිර්මාණශීලීව හදනවා. හරි අපූර්ව විදියට මිනිසාට පහසුවෙන් ලං වෙන්න බැරි තැනක තමයි මේ කූඩුව හදන්නේ. එහෙනම් පිළිතුර වැහිලිහිනිය. ඊළඟට පෘථුවියට ආසන්නම ග්‍රහලෝකය. පෘථුවියට වරෙන් වර ආසන්න වෙනවා අඟහරු හා සිකුරු. හැබැයි ස්ථිරවම ආසන්න විදියට තියෙන්නේ සිකුරු ග්‍රහය. සිකුරු ග්‍රහය. මම අර ඒ උත්තරේ දෙකම කිව්වේ පුතේ මුලින් එක්තරා ප්‍රශ්න පත්‍රයක මට අපේ ගුරුතුමියක් පාන්දුර පාසල ගුරුතුමියක් දුරකථනයෙන් කතා කරලා විමසුවා අඟහරුද සිකුරුද කියලා. මොකද
ඒගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රයේ දීලා තිබුණේ ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරපු මහත්තුරු අඟහරු කියලා. විද්‍යාත්මකව වසරේ සමහර කාලවලට අඟහරු ලං වෙනවා පෘථුවියට, සමහර කාලවලට සිකුරු ලං වෙනවා. හැබැයි වසරේ වැඩිම කාලයක් පෘථුවියට ළඟින් පිහිටන්නේ සිකුරු. ඒ නිසා පෘථුවියට ආසන්නම ග්‍රහලෝකයේ හැටියට අපි සලකන්නේ සිකුරු ග්‍රහය. විටමින් C බහුල ආහාරය, විටමින් C බහුලයි කියලා අපි දන්නවා. දෙහි පවුලේ පළතුරු වල එහෙනම් දෙහි දොඩම්, නාරන් ඒ වගේ පළතුරු විශේෂයෙන් ඊළඟට එන් හැරුණාම අන්නාසි අඹ. මේ අඹ වල නම් වැඩිපුර තියෙන විටමින් A, ඒ වගේ විටමින් C බහුලයි. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් මේ තියෙන උත්තර වලින් දොඩම්. ඊළඟට ලෝක පරිසර දිනේ ඉදලා තියෙන්නේ. ලෝක පරිසර දිනේ පුතේ ජුනි 5 වෙනිදා. ජුනි 5 වෙනිදා. ඊළඟ ප්‍රශ්නය, ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික උත්සවයක් නොවන්නේ අපි දන්නවා රාමසන් සහ හජ්ජි ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික උත්සව. එහෙනම් නොවන්නේ මොකක්ද? තයි පොංගල් උත්සවය. තයි පොංගල් උත්සවය. ඊළඟට මූලික මැහුම් ක්‍රමයක් වන්නේ විසිතුරු මැහුම් ක්‍රම නෙවෙයි, මූලික මැහුම් ක්‍රම. අපි දන්නවා මෙතන දන්වැල් මැස්ම හා හුරුළු කටු මැස්ම පුතේ විසිතුරු මැහුම් ක්‍රම. එහෙනම් මූලික මැහුම් ක්‍රමයක් වෙන්නේ වාටි මැස්ම. වාටි මැස්ම. සිතියමක ගංගා දක්වන සම්මත වර්ණය. සිතියමක ගංගා දක්වන්නේ පුතේ නිල් පාටි. නිල් පාටි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. කහ පාට පසුබිමේ දැක්වෙන මෙම මාර්ග සංඥාවේ අදහස. දැන් මෙතන අපිට පෙන්වලා තියෙනවා මාර්ගයේ දෙපසින් පටු වෙලා. මේ විදිහට පටු කිරීමක් අපි දක්වන්නේ පාලමක්. එතකොට කහ පාටින් දක්වනවා නම් ඒ අනතුර තියෙන ඉදිරියෙන්. එහෙනම් පටු පාලම ඉදිරියේනි. පටු පාලම ඉදිරියේනි. ඊළඟ ප්‍රශ්නේ බලමු. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ වර්ෂය අපි හැමෝම දන්නවා 1948 වර්ෂය. 1948 වර්ෂය. ඊළඟට මල්වල බිත්තර දමන සතෙකු වන්නේ මල්වල බිත්තර දමන සතා තමයි සලබයා. සලබයා. හොඳයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කතා කරා මේක නේද? ශ්‍රී ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්ද. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. අපි පහුගිය වැඩසටහනකදී කතා කරා අපේ පළවෙනි පාඩම යහපැවැත්ම. එහිදී කතා කරා මේ ගැන සූර්ය නමස්කාර ක්‍රියාකාරකමේ ඇති සමාන අවස්ථා යුගල. දැන් අපේ විෂය නිර්දේශයේ උගන්වලා තියෙන සූර්ය නමස්කාර ක්‍රියාකාරකම හොඳට බලන්න පුතේ. පළවෙනි අවස්ථාව සහ 12 වෙනි අවස්ථාව සමාන නැහැ. එහෙනම් අපේ විෂය නිර්දේශයට අදාළව ගත්තාම හොඳට බලන්න පළවෙනි අවස්ථාව සහ 12 වෙනි අවස්ථාව සමාන නැහැ. ඒ නිසා මේ අපේ විෂය නිර්දේශයට අදාළව අපිට පෙන්වන්න පුළුවන් සමාන අවස්ථා දෙකයි. ඒ තමයි දෙවෙනි අවස්ථාව සහ 11 වෙනි අවස්ථාව. ඒ වගේම 3 වෙනි අවස්ථාව සහ 10 වෙනි අවස්ථාව. එහෙනම් අපේ විෂය නිර්දේශයට අනුව සමාන අවස්ථා තියෙන්නේ දෙකයි. සමාන අවස්ථා දෙකයි. ඊළඟ ප්‍රශ්නට අපි යොමු වෙමු. මෙතනදී තවත් තර්කයක් කෙනෙක් ගන්න පුළුවන් මේ 9 වෙනි අවස්ථාව සහ 4 වෙනි අවස්ථාව සූර්ය නමස්කාර ක්‍රියාකාරකම් පාඩමට අපේ යහපැවැත්ම පාඩම අපි සාකච්ඡා කරද්දී පුතාලට මම කියා දුන්නා 9 වෙනි අවස්ථාව සහ 4 වෙනි අවස්ථාව සමාන වෙන්නේ නැහැ. මොකද ඉදිරියට සහ පසුපසට තබන පාද දෙකේ වෙනසක් තියෙනවා. නේද? එකම රූපේ නෙවෙයි නේද? රූපේ ඉදිරියට තබපු පාද දෙක පසුපසට තබපු පාදේ වෙනසක් තියෙනවා. ඒ නිසා 9 4 සමාන වෙන්නේත් නැහැ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ජාතික දජේ සිංහ රූපේ නිරූපණය කරන්නේ සිංහගේ රූපණේ නිරූපණය කරන්නේ පුතේ සිංහල ජනයා. ජාතික දජේ සිංහගේ රූපෙන් නිරූපණය කරන්නේ සිංහල ජනයා. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට යමු. පාචනයේ රෝගයේ බෝ කරන සත්වයා. පාචනයේ රෝගයේ බෝ කරන්නේ ගෙමැස්සා. ගෙමැස්සා. ඊළඟට ශරීරයේ කිසියම් රෝගී තත්ත්වයක් ඇති බව දක්වන රෝග ලක්ෂණය. ශරීරයට රෝගයක් ඇති කියලා දක්වන රෝග ලක්ෂණය තමයි උණ රෝගයක් නෙවෙයි රෝග ලක්ෂණයක්. ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා නම් අපි තුල කිසියම් රෝගී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නයට යමු. උකුණු ගහ පරිහරණය කරන්නේ අපි දන්නවා උකුණු ගහ පරිහරණය කරන්නේ ගොවියා. නේද? අපේ කමතේ ගවයින් දක්කද්දි ගොයම තද වුණාම ඒ අවුස්සන් අපි උකුණු ගහ පාවිච්චි කරනවා.
ඒ සඳහා කදිම උදාහරණයක් අපිට පුළුවන් පුතාලට පෙන්නන්න. දෙවි පීටෙන් ඇදපන් මගේ වහු දරුවෝ සුළඟ මගින් නාදයේ උපදවන සංගීත භාණ්ඩය. සුළඟ මගින් නාදයේ උපදවන්නේ මේ තියෙන සංගීත භාණ්ඩ වලින් හක්ගෙඩිය. මේ තියෙන භාණ්ඩ වලින් මේක ස්වභාවික මේක හදපු භාණ්ඩයක් නෙවෙයි නේද? ස්වභාවිකව අපි හදාගත්ත භාණ්ඩයක්. අපිට ගන්න වෙන්නේ මෙතනින් හක්ගෙඩිය. ඊළඟ ප්‍රශ්නට යනවා. රූපයේ දැක්වෙන ජනනායකයා මේ රූපයේ පුතාලා අඳුරනවා අපේ ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වෙච්ච ඩී.එස්. සේනානායක මහතාගේ රූපය තමයි මේ දැක්වෙන්නේ. ඊළඟට බිමින් යන විට පැන පැන ගමන් කරන පක්ෂියා. පක්ෂීන් ගොඩකට මෙහෙම පාද මාරු කරලා ඇවිදින්න පුළුවන්. හැබැයි මේ පක්ෂියට පාද මාරු කරලා ඇවිදින්න බෑ. එයා මෙහෙම පැන පැන යන්නේ. එහෙනම් කවුද? දෙමලිච්චා. දෙමලිච්චා. ඊළඟ ප්‍රශ්නෙට යමු. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මුහුදුර වැටෙන ගංගාව. පුතාලා දන්නවා මහවැලිගඟ මුහුදුර වැටෙන්නේ නැගෙනහිර පළාතෙන්, ඒ වගේම කැලණිගඟ මුහුදුර වැටෙන්නේ බස්නාහිර පළාතෙන්. එහෙනම් දකුණු පළාතේ මුහුදුර වැටෙන ගංගාව තමයි වලවේ ගඟ. වලවේ ගඟ. පිළිතුර අංක 3. ඊළඟට ජලය සමග හොඳින් මිශ්‍ර වෙන ද්‍රව්‍ය. හොඳින් මිශ්‍ර වෙන ද්‍රව්‍ය. එහෙනම් මෙතන හොඳින් මිශ්‍ර වෙන්නේ ලුණු. එතන මිශ්‍ර වෙන ද්‍රව්‍ය කියන තැනේ යන්සේදී යුතුයි. එහෙනම් පොල් තෙල් භූමි තෙල් මිශ්‍ර වෙන්නේ නැහැ. මිශ්‍ර වෙන ද්‍රව්‍ය තියෙන්නේ ලුණු. ඊළඟ ප්‍රශ්නට යමු. ලංකාවේ වයඹ පළාතට අයත් දිස්ත්‍රික්කය. වයඹ පළාතට. ඉපුතාලා දන්නවා අනුරාධපුරයේ අයිති වෙන්නේ උතුරු මැද පළාතට, කොළඹ අයිති වෙන්නේ බස්නාහිර පළාතට, වයඹ පළාතට අයිති වෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කය. පුත්තලම් දිස්ත්‍රික්කය. ඊළඟ ප්‍රශ්නට යමු. පත්‍ර වලින් පැර ලබා ගත හැකි ශාකයක් වෙන්නේ. එහෙනම් මෙතන පත්‍ර වලින් පැර ලබා ගන්න පුළුවන් අංක 3 අක්කපාන ශාකය. අක්කපාන ශාකය. වේගයෙන් දිවිය හැකි පක්ෂියා. වේගයෙන් දිවිය හැකි පක්ෂියා තමයි පැස්බරා. පැස්බරා. පැයට කිලෝමීටර් 65ක වේගයෙන් දිව යන්න පුළුවන්. විදුලි කර්මාන්තයේදී භාවිතා කරන උපකරණය. විදුලි කර්මාන්තයේදී භාවිතා කරනවා අපි පරීක්ෂකයේවත් ටෙස්ටරය. විදුලි කම්බිවල විදුලිය ඇති නැති බව පරීක්ෂා කරන්න අපි ටෙස්ටරය පාවිච්චි කරනවා. ඊළඟට තවාන් දමා පැල ලබා ගන්නා භෝග වර්ගයක් නොවන්නේ ගෝවා සහ මිරිස් පැල ලබා ගන්නවා තවාන් දාලා නොවන්නේ කරවිල. කරවිල. කෙලින්ම බීජ ශ්‍රේෂ්ඨේ නැත්නම් පාත්තියේ ඉඳීමක් කරන්නේ. හොඳයි. එහෙනම් මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කළ අවසానයි. මේ ප්‍රශ්න පත්‍රය ඕගොල්ලන්ට ලබා දෙන්න අපි මේ අපේ පන්තියට සහභාගී වෙන අපේ අන්තර්ජාලයේ පන්තියට සහභාගී වෙන සහ නොවන හැම දිනාටම අපි මේ ප්‍රශ්න පත්‍රය ලබා දුන්නා මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයට පෙනී හිටින දරුවන්ට කරන උදව්වක් හැටියට. ඉතින් අපේ පන්ති නොවන දරුවන්ට වුණත් මාසෙකට සැරයක් අපි මේ වගේ ප්‍රශ්න පත්‍රයක් නොමිලේ ලබා දීලා සාකච්ඡා කරනවා. හැබැයි මේකේ යම් පුංචි අඩුපාඩු කිහිපයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඊටාම ප්‍රශ්න ගණනාවක් තුල තමයි අපිට මේ ප්‍රශ්න පත්‍රය කරන් සිදුවෙන්නේ. මොකද අපි දන්න පුතාලා දන්නවා ඇති මේ වගේ හොඳ දෙයක් කරනකොට මිනිස්සු ඒකට අවහිර කරනවා වැඩි. ඉතින් අපිට ජනවාරි 1 වෙනිදා උදේ 6ට අපි මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න යෝජනා කරලා තිබුණත් අපිට ඒක කරන්න උනේ නැහැ. මොකද ගොඩක් දරුවෝ දෙමව්පියෝ මට කතා කරලා කිව්වා අනේ ප්‍රශ්න පත්‍රය ලැබුණේ නැහැ, ප්‍රශ්න පත්‍රය ලබා ගන්න බැරි වුණා කියලා. ප්‍රශ්න පත්‍රයේ අපෙන් ඉල්ලා හිටපු දහස් ගණන් දරුවන්ට අපි ප්‍රශ්න පත්‍රය යොමු කරා. නමුත් ඒ යොමු කිරීමේදී කිසියම් කණ්ඩායමක් සංවිධානාත්මකව අපේ WhatsApp අංකය
බ්ලොක් කරලා අවහිර කරා. ඒකම අපේ නැවත වරක් අපේ පරිගණක පද්ධතියට හානි කරන්න උත්සාහ කරා. අපි ඒවට ශනිකව පිළිතුරු දුන්නා. ඉතින් අන්න ඒ වගේ බාධා මැද තමයි මේ ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් කරේ. ඒ නිසා පුංචි හෝ අඩුපාඩුවක් වෙනවා නම් මට සමා වෙන්න කියලා පුංචි ඔයාලගෙන් මම ඉල්ලා හිටනවා. ඊළඟ ප්‍රශ්න පත්‍රය මීට වඩා සාර්ථකව කරන්න මම බලාපොරොත්තු වෙනවා පුතාලට. මේ ගැන ඕනෑම විවේචනයක් මට කරන්න හොඳක් කියනවා නම් කියන්න. ඒ ගැන කමෙන්ට් එකක් දාන්න පුතාලා. ඒකම මොන හරි චෝදනාවක් තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරන්න. මොකද චෝදනා කරනවා නම් කරන්න ඕන අපේ වැරදි හදාගන්න අපි එකෙන් වෙන්න ඕන නේද? හොඳයි. එහෙනම් අපි අතිනුත් වැරදි වෙන්න පුළුවන් නේ. හොඳයි. එහෙනම් මේ පුතාලා හැම දිනාටම මේ ලැබුවා වූ 2021 වර්ෂය වාසනාවන්ත සුබ වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම ආරක්ෂාකාරීව පරිස්සමෙන් ගෙදර ඉන්න. අධ්‍යාපනයේ උදෙසා වැඩියෙන් මහන්සි වෙන්න. ඔබේ අනාගත ජයග්‍රහණය තීරණය වෙන්නේ ඔබ ලබා ගන්න අධ්‍යාපනය මත. එහෙනම් පුතාලා හැමෝ දිනාටම නිරෝගී වාසනාවන්ත වසරක් නැවතත් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. හැමෝටම ආයුබෝවන්. පෙරවසක්.